හොඳයි හැමෝම සාදුකාරය පවත්වන්නකෝ. නැවත තවක් සාදුකාරය පවත්වන්න. නැවත තවක් සාදුකාරය පවත්වන්න. හොඳයි පින්වත්නි මේ පළවෙනිම කාරණාව අපි කාලයක් ශ්‍රමයක් තමන්ගේ කායික මානසික ශක්තියක් වියදම් කරන්න නැත්නම් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් දෙයක් උකහා ගන්න තමන්ට ලැබෙයි කියන අදිෂ්ඨානයෙන් මේ බලාපොරොත්තු වෙයි. ඒ හින්දා හැමෝටම තියෙන කාලය ඊටාම වටිනවා. ඒ වගේම හැමෝම කාලය වෙන් කරන්නේ නැහැ නොවටනා දෙයකට. ඉතින් ඒ හින්දා මේ මොහොතේ ඉඳන් පුළුවන් තරම් අවධානය කියන එක තියාගෙන කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහයක් තමන්ගේ පැත්තෙන් දරන්න. එහෙම කරොත් වාසියක් වෙයි. නැත්නම් සමහරවිට තමන්ගේ අවධානය එහෙම කරගත්තොත් ටිකක් අමාරු වෙයි තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියන එක. හරිද? මම හිතනවා බණහව පිටස ඉන්න ඇත්ත කියන එක. ඉතින් එහෙනම් මේ හොඳට අවධානයෙන් අහන්න හැමුණොත් හැමෝටම ලාභයක් වෙයි. හරි. මම ආරම්භයේ කතාවක් කියනනම් හැමෝටම අදහසක් ගන්න. මේක වෙන්නේ දුම්රියක. සීග්‍රගාමී දුම්රියක මෙහෙම මූණට මූණ ආසන දෙකක් තියෙනවා. මේ පැත්තේ ජනේලේ ළඟ අවුරුදු 20ක විතර ළමෙක් ජනේලෙන් එළිය දිහා බලාගෙන තමන්ගේ තාත්තගෙන් අහනවා මේ අර මොනවද? අහස දිහා බලාගෙන අහන්නේ. ඊට පස්සේ තාත්තා කියනවා ඕවට තමයි වලාකුළු කියලා කියන්නේ. හානි ඕවද වලාකුළු කියන්නේ කියලා අර අපි කියන්නේ hinamusu මුහුණින් ඊටාම ප්‍රියජනක ලීලාවෙන් මේ දරුවා කෑ ගහලා කියනවා ඒවද වලාකුළු කියන්නේ කියලා. ඊට ටික වෙලාවක් යනකොට ආයෙ කෑ ගහනවා. ඒ වලාකුළු අපේ පහු කරන් යනවානේ. ඒ වලාකුළු මට අල්ලන්න බැයිද? තව ටික වෙලාවකින් අහනවා අර කෙලින් ඉරි වගේ තියෙන්නේ මොනවද? තාත්තා කියනවා ඔකට කියන්නේ ගස් කියලා. ඒ ගස් මාව පහු කරන් යනවානේ. ඇයි එහෙම ගස් තියෙන්නේ? ඒ ගස් වල පාට ආවේ කොහොමද? ඔහොම හිතා ගන්න බැරි විදිහට මේ ළමයා උස් හඬින් අර දුම්රිය දෙවනත් වෙන කෑ ගහනවා. මං කියන්නේ ආසන දෙකක් තියෙනවා කියලා මුණ්ඩ මුණ. ඉස්සරහ ආසනේ ඉන්නවා පොඩක් වැඩිහිටි යුවලා. මේ මිනිස්සයා මුලින් ඉඳන්ම පොඩ්ඩක් මේකට නුරුස්නා ස්වභාවයක් තිබ්බේ මොකද මේ ළමයා කෑ ගහනවා. ඒකට ප්‍රධාන හේතුව මේ ළමයා පොඩි ළමයෙක් නෙමෙයි අවුරුදු 20ක විතර ඉලන්දාරියෙක්. ඊට පස්සේ බැරිම තැන අර මිනිස්සයාට තරහ ගිහිල්ලා අර තරුණ ළමයාගේ තාත්තට කිව්වා මේ ළමයාව ඉස්පිරිතාලෙට එක්කන් ගියා නරකද කියලා. අර වැඩිහිටියා හිතුවේ මේ මිනිස්සයාට පිස්සු කියලා මේ ළමයාට පිස්සු කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැකපු බලාකුළු ගස් කොළන් දැක්කම අපිට කෑ ගහන්න දෙන්නේ නැහැ නේ. හැබැයි අර ළමයා පොඩි ළමෙක් වගේ කෑ ගැහුවා. ඊට පස්සේ අර අවුරුදු 20ක විතර ඉලන්දාරියාගේ තාත්තා කියපු දේ තමයි වටින්නේ. ඒ තාත්තා කිව්වා මේ ඉස්පිරිතාලේ ඉඳන් එන ගමන් මහත්තයෝ කියලා. ඊට පස්සේ අර මහත්තයා පොඩ්ඩක් විස්මයටපත් වුණා. ඊට පස්සේ පොඩ්ඩක් මූණ දැඩි කරලා පොඩ්ඩක් බැලුවාම මොකක්ද ඒකට හේතුව කියලා. අර තාත්තා මතක් කළේ කුඩා කාලේ ඉඳන් මේ දරුවගේ ඇස් දෙක පෙන්ලා තිබිලා නැහැ. ඇස් වල තිබ්බ ආබාධයක් නිසා ඇස් පෙනීම නැහැ. අද තමයි ඔපරේෂන් එක ඉවර වෙලා මේ ළමයා අහස, ගස් කොළන්, කුරුල්ලෝ දකින්නේ. ඉතින් අලුතෙන් කුරුල්ලෝ අහස මේ පරිසරය දකින මේ ළමයාට ඒක අතිශය අලුත් අත්දැකීමක්. එයාට ඒක කියාගන්න බෙතරම් සතුටක්. හරිද? ඒක ඇහුවට පස්සේ අර වැඩිහිටි යුවලට ඊටාම කලකිරීමක් ඇති වුණා තමා සම්බන්ධව. දන්නේ නැතුව මිනිස්සුන්ව කොන් කිරීම, රාමු කිරීම, ජජ්මෙන්ටල් මනසකින් කියන්නේ විනිශ්චය සහිත මනසකින් මිනිසුන්ව නොදැනුවත්ව විනිශ්චය කිරීමේ අඩුපාඩුව තමන් තුළ තියෙනවා කියන එක. හරිද? ඒ හින්දා හැමෝටම ඒගොල්ලන්ට අදාළ ඒගොල්ලන්ටම ආවෙනි කතාවක් තියෙනවා. ඕනම කෙනෙකුගේ ජීවිතේ. අපිට පරිබාහිර දෙවනි පාර්ශවයකින් ගිහිල්ලා අපිට ඕන විදිහට ඒගොල්ලන්ගේ ජීවිතේ එහෙම විශ්ලේෂණය කරන්න බෑ. අපි කරන්නේ ඕක තමයි. හරිද? අපි දැක්ක පමණින් අපේ විශ්ලේෂණය දානවා. අපේ තියෙන රාමුව දානවා. මෙයා මෙහෙම වෙන්න ඇති කියලා හිතනවා. ඒක සම්පූර්ණ වැරදි. අපි තොරතුරු දත්ත දන්නේ නැතුව කතා කරනවා කියන්නේ පිස්සු. ඒ අනිත් මනුස්සයා සම්බන්ධව කිසිම අදහසක් නැතුව මම නිර්වචනයක් ගේනවා කියන්නේ ඒක මගේ හිතලුවක්, ඒක මගේ රාමුවක්. මේකේ තියෙන සංවේගය ඒ රාමුව තමන්ගේ කියන එක නොදන්නකම. අපිට හිතෙන්නේ අපි කතා කරන එක එයා තුල තියෙනවා කියන එක. පැහැදිලිද මම කියන එක? ඒ හින්දා කවදාවත් අර පොතේ පිට කවරෙන් පොතේ ඇතුලේ තියෙන දේ මයින්ඩ් එපා කියලා කියනවනේ. ඒ වගේ මිනිස්සෙක්ව දුටු පමණින්, ඇසූ පමණින්, තමන්ට හිතන පමණින් ඒකේ රාමුගත ස්වභාවයට ජීවිතේ පත් කරගන්න එපා. තමන්ට අවාසි වුණා. ඉතින් ලස්සන කතාවක් තියෙනවා ඔකට ආසන්න. ඒකේ වෙන්නේ මේක උපමා කතාවක් මට මතක හිටියා. ඒකේ එක්තරා දවසක මේ මිනිස්සෙට ඕන වෙනවා බුදුහාමුදුරන්ව බලන්න යන්න. දැන් ආරාමේ කොහෙද කියලා අහගෙන මේ මිනිස්සයා හැල්මේ දුවනවා. බුදුහාමුදුරන්ව බලන්න. දුවන් යනකොට ස්වාමීන් වහන්සේ නමක් බිම් බලාගෙන වඩිනවා. මේ මිනිස්සයා ගණන් ගන්නෑ කඩාගෙන ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා ආවාසේ දොරට තට්ටු කරාම තව ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. ඊට පස්සේ මේ මිනිස්සයා අහනවලු මේ බුදුහාමුදුරු බලන්න ආවේ බුදුහාමුදුරු හම්බෙන්න බැයිද කියලා. මොකක් වෙන්නද උත්තරේ? අර ඔබතුමා එනකොට පහුනේ බුදුහාමුදුරුවෝ තමයි කිව්වලු. හරිද? ඉතින් තමන් තුල තියෙන පූර්ව විනිශ්චය තමන්වම හානියටපත් කරනවා. ඒක තමන්ට හිතා ගන්නවත් බෑ. ඒ වගේ තමයි ෂණ සම්පත්තිය කියන එකත්
අපි දන්නේ නැහැ අපිට ලැබිලා තියෙන වාසිය වටිනාකම මිනිස්සෙක් වෙලා ඉපදිච්චගේ ඒ අරුමය ඒකේ තියෙන විශ්මය අපිට තේරෙන්නේ නැහැ නේ. හරිද? ඉන්නේ මේ අපේ අතපය කිසිම අඩුපාඩුවක් නැතුව මොලයක් බුද්ධියක් එක හම්බ වෙලා හොඳට ලේ ගමනාගමනය වෙනවා. හුස්ම තාම වැටෙනවා. අසනීපයක් තාම හැදිලා නැහැ. මැරෙන්න තාම පණ අදින්නේ නැහැ. එහෙම 아무තු වියෝවක් වෙලා නැහැ. හිතේ කලකිරීමක් නැහැ. කියන දෙයක් හොඳට අහගන්න පුළුවන් මනසක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන වටිනාකම අපිට තේරෙන්නේ නැහැ නේ. අපි ඒ සුපහැදිලි මනස බොහෝ දුරට යොදවන්නේ කොහෙටද? අනවශ්‍ය දේවල් වලට තමයි. ඕනම උපකරණයක් අනවශ්‍ය දේවල් වලට යොමු කරොත් මොකද වෙන්නේ? ඊටාම ඉක්මනට ඒකේ අවශ්‍ය කාලය ගෙවෙනවා. පැහැදිලිද? ඒ හින්දා හොඳට තේරුම් ගන්න පූර්ව විනිශ්චය සමහර වෙලාවට අතිශය භයානකයි. හරිද? පූර්ව නිගමන හැමතැනටම අපිට තියෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි පූර්ව නිගමනවල එළඹ සිටීමයි භයානක. ඔකට හොඳ මේ වචනයක් තියෙනවා පාලියෙන් අබිනිවේෂ කියන එක. අබිනිවේෂණය කියලා කියන්නේ දැඩිව එළඹගෙන ඉන්නවා කියන එක. හරිද? ඔය එළඹගෙන ඉන්න දෘෂ්ටි ස්වභාවය තමයි බුදු පියාණන් වහන්සේලා සුන්නත් දූවිලි කරන්නේ. අර කියන්නේ බඩුවව දැක්කා බඩුවව සුන්නත් දූවිලි කරා කියන එක. මම මේ මූල පරාලය ගැලෙවුවා කියලා මතක් කරගන්න බුදුන්වහන්සේ සියනාදයක් විතර. එතනට ඒ කියන්නේ මූල දෘෂ්ටිය තුල එළඹගෙන ඉන්න එකේ මෝඩකම තමයි බුදු පියාණන් වහන්සේලා පෙන්වන්නේ. මෙච්චර මේ ධර්මයක් දේශනා කළා. ඉතින් ඒක තේරුම් ගන්න අපේ මනසේ තියෙන රාමුව ඊටාම විසල් වෙන්න ඕනේ, පෘතුල වෙන්න ඕනේ. එනේ චින්තනය ප්‍රබුද්ධ වෙන්න ඕනේ සරලවම. ඒ කියන්නේ සීමාමායි මතික්‍රමණය කරලා අසීමාන්තික විමසීමක් තියෙන මනසක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලේසි. එහෙම වුණොත් මම කියන්නේ ධර්මයේ සමහරලාට දකින්න පුළුවන් වේද කියන එක කියන්න බෑ. හැබැයි සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපි සාමාන්‍ය ජීවිතයට මූණ දෙන විදිය වෙනස් කරන්න පුළුවන් එක. පැහැදිලිද? අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? අපිට පේන දේ වෙනස් කර කර බලන්න හදන්නේ කොහොමද කරන්නේ කියලා. අපිට ඉස්සරහා පේන දේ වෙනස් කරලා බලනවා මොකක් හරි අපිට ගැළවීමක් තියනවාද කියලා. ඒක හරියන්නේ නැහැ. තමන් ඉන්න තැන වෙනස් කරන්න ඕනේ. තේරෙනවද? තමන්ගේ කෝණය වෙනස් කරොත් තමයි හරියන්නේ. ඒ තාක් අර අපිට පේන රූපේ කොච්චර කෑලි ගැලෙව්වත් වෙනස් කරත් කුඩුපට්ටම් කරත් අලුතෙන් එඹුවත් තමන් ඉන්න කෝණය හැමෝම තමයි. බෑද? ඒ මොකද අපි පූර්ව නිගමන වලින් එළඹගෙන ඉවරයි. මම ඉන්න තැන හරි මේක තමයි දැන් හොයාගන්න ඕනේ ඔය එක. පැහැදිලිද? ඒක තමයි ලෝකේ තියෙන අතිශයම මෝඩ තර්කය. අතිශයම මෝඩ අදහස. හරිද? ඕකට හොඳ වචනයක් තියෙනවා මේ අර්ථයක් තියෙනවා ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤන්ති කියලා. ඒ කියන්නේ මේම තමයි සත්‍ය, මේක තමයි ඇත්තම, වෙන දේවල් එකක්වත් ඇත්ත නෙමෙයි කියන එක. බුදු පියාණන් වහන්සේලා කියන්නේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත බුත්තමෙක්. අතිම උත්කෘෂ්ඨ ප්‍රඥාවන්ත බුදු පියාණන් වහන්සේලා. හැබැයි බුදුහාමුදුරුවෝ තරම් ප්‍රඥාව නොතිබුණත් සාමාන්‍ය ලෝකේ ඉන්න පඬිතුයෝ පවා කියන අදහසක් තමයි තමන් යමක් ගැන නොදැනුවත්ව තමන් යමක් සම්බන්ධව හරියාකාරව දැනුවත් නැත්නම් ඒක ගැන අදහසක් ප්‍රකාශ කිරීම තමයි ලෝකේ තියෙන ලොකුම මෝඩකම කියන එක. පැහැදිලිද? ඉතින් ඒ අතරික හොඳට තේරුම් ගන්න. මොකද අපි කතා කරන්නේ සත්‍යයක් සම්බන්ධ අදහසක්. අපි කතා කරන්නේ ලෝකේ තියෙන යථාර්ථයක් සම්බන්ධ අදහසක්. ඒතර ඒ අදහස කොච්චර හොඳට මනසට ධාරණය වෙනවද, අවබෝධයකට ප්‍රාප්ත කරන්න තමන්ව උපනිශ්‍රය කරනවද කියන එක තීරණය වෙන්නේ තමන් කොච්චර මනස විවෘත කරන්න දක්ෂද කියන එක මත. හරිද? ඔකට උදාහරණයක් කිව්වොත් එහෙම හිතන්න මේක සම්පූර්ණ කළුවර කාමරයක් කියලා. අන්ධකාරෙන් ඉන්නේ. දැන් අපිට ආලෝකය ඕනේ. තමන්ට තියෙන්නේ දොරක් හරි ජනේලයක් හරි අරින්න. මේ කාමරේ කොච්චර ආලෝකවත් වෙනවද කියන එක තීරණය වෙන්නේ මොකක්මද? ඒ ජනේලය හෝ දොර කොච්චර අරිනවද කියන එක මත. අරින සීමාවට සමානුපාතිකව තමයි ආලෝකය ඇතුළට වැටෙන්නේ. ඒ ආලෝකයට සමානුපාතිකව තමයි කාමරයේ අඳුර ගෙවෙන්නේ. 100%ක් ආලෝකමත් වෙන්න ඕන නම් දොර 100%ක් ඇරෙන්න ඕනේ. හරිද? දොර 100%ක් ඇරෙන්න නම් දොරේ ඇරෙන සීමාව හොඳට තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඒක Tamanට තනියෙන් තේරුම් ගන්න බැරි හින්දා තමයි ධර්මයක්, යථාර්ථයක්, සත්‍යයක් විමසීමක් කරන්න කියලා කියන්නේ. හරිද? බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන්නේ මොකද්ද? ධර්මාභී සමය ලබන්න ඕන නම් මහන්නේ ප්‍රත්‍ය හතරක් තියෙනවා. කියන්නේ හේතු කාරණා හතරක් තියෙනවා සම්බන්ධ වෙන්න. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මෝදම් පටිපදාව. ඔන්න ඔය හතර සමவாயෙන් තමයි කෙනෙක් ධර්මාභී සමය ලබන්නේ. ඔකට මේ සරල තේරුම් කරගන්න තියෙන උපමාව තමයි නෙළුම් මිලේ උපමාව. නෙළුම් මලක් කොච්චර හොඳට පිපෙන්න හැකියාව තිබ්බත් හරි වෙලාවට ඉරේලිය වැටුනේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඉරේලිය තියෙද්දි නෙළුම් මල දක්ෂ නැත්තම් ඒත් පිපෙන්නේ නැහැ. හරිද? ඔය දෙක හරියට සමපාත වෙන තැනක තමයි නෙළුම ස්වභාවිකව පිපෙන්න ගන්න. පැහැදිලිද? ඕක දැකලා තියෙනවද දන්නේ නැහැ. මේ මහා සෑයට එහෙම නෙළුම් මල් පූජා කරලා තියෙනවා නම් ඒ ආසන්න අර වෙනසල් වල වලි කරනවනේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කොහොමද නෙළුම් මල් පුප්පවන්නේ? මම වචනෙම කිව්වා. ඒගොල්ලෝ පිපෙන්න අරින්නේ නැහැ. ඒගොල්ලෝ පුප්පවනවා. හරිද? ඒ පුප්පවපු බලෙන් පුප්පවපු පෙති දිගෑරපු නෙළුම් මලකයි ස්වභාවයෙන් පිපිච්ච නෙළුම් මලකයි වෙනස දැකලා තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. ස්වභාවික නෙළුම් මල් අතිශය විශාලයි. කියන්නේ ඒක හිතා ගන්න බැරි තරම් මනස්කාන්තයි. ඊටාම විචිත්‍රයි අර බලෙන් පුප්පවුවට වඩා. හරිද? ඒ හින්දා හොඳට එකක් තේරුම් ගන්න නුවණැස නැත්නම් ප්‍රඥාව කියන එක අර ස්වභාවිකව විකසිත වෙන නෙළුම් මලක් හා සමානයි.
හරිද? ඒක ස්වභාවිකව විකසිත වෙන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? විකසිත වීම උදෙසා අවශ්‍ය අවශේෂ ප්‍රතිරික සකසන එක. උදාහරණයක් කිව්වොත් එහෙම ඕගලන්ට ඕනේ කියන්නකෝ අඹ කන්න. අඹ කන්න ඕනේ. මොකද්ද කරන්න පුළුවන්? අඹ කන්න නම් ඕනේ ඕගලන්ට අඹ ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටේක කියලා හරියන්නේ නැහැ. හරිද? මට අඹ උනේ කියලා වැඩ වර්ජන කරා කියලා හරියන්නේ නැහැ. අඹ ලැබේනේ කවදා හරි. එහෙම හිටිය කියලා හරියන්නේ නැහැ. මේක ඉබේ පහළ වෙයි කියලා හිතුවා කියලා හරියන්නේ නැහැ. කවුරු හරි මවල දෙයි කියලා හිතුවා කියලා හරියන්නේ නැහැ. මට අඹ මවන්නත් බෑ. මට අඹ හදන්නත් බෑ. මොකද්ද කරන්න පුළුවන්? අඹ ගහ වැටෙන්න, අඹ ගහ වැඩෙන්න අවශ්‍ය පොහොර ටික, හිරු එළිය ටික, වල්පැල ගලවලා අයින් කරන එක, සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ඔය වපසරිය හොඳට හදන්න ඕනේ. කොච්චර කල් හදන්න ඕනේද? අඹ කන්න ඕන නම් කොච්චර කල් ඔය හේතු ප්‍රත්‍ය ටික සකසන්න ඕනේද ඔයගොල්ලෝ? පොහොර දාන එක, වතුර දාන එක, ඉර එළිය වැටෙන්න සලසන එක, සතුන්ගෙන් බේරගන්න එක කොච්චර කාලයක් කරන්න ඕනේද? පළදාව වෙනකම් කරන්න ඕනේ. පළදාව කවද එයිද? මං කියන දේනේ. පළදාව ඒ තියෙන පොළවට පසට හිරු එළිය ලැබෙන ප්‍රතිශතයට අනුව සාපේක්ෂ වෙනවා. කොච්චර හොඳට ඕකට ආවතේව කරනවද එච්චර ඉක්මනට පළදාව ලැබෙනවා. කොච්චර ආවතේවයේ මගහැරෙනවද ඒ මට්ටමට පළදාව නොලැබී යනවා. පැහැදිලිද? ඒරොත් සරලවම කියනවා නම් තමන්ගේ පැත්තට ලොකු බරක් ආයාසයක් කැපවීමක් ආයෝජනයක් නිකම්ම එනවා. තේනවද? ඒ කියන්නේ පොඩි කාලේ මතක නම් දැන් අම්මලා එහෙම අසනීප වුණාම ඔය එක එක බෙහෙත් පොවන්න දරන උත්සාහය. හරිද? දැන් බෙහෙත් පොවන්න අම්මට කරන්න පුළුවන් උප්පරිම වැඩේ මොකද්ද? උප්පරිම සේවාව මොකද්ද? කට ළඟට ලං කරලා පුළුවන් නම් කට ඇරලා දාන එක විතරයි. අම්මට බෑ මට ගිල්ල වණ්ඩ. ඒදරනේ. ගිල්ල වණ්ඩ බෑනේ. මම ගිලින්න ඕනේ. ඒ වගේ බුදු පියාණන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? සත්‍ය කියන එක කියලා දෙන එක. ඒක අවබෝධ කරවන්න බෑ. අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්න නම් යමක් ඒ අවබෝධයේ පිනිස ඒ අහන කෙනාගේ පොහොර ටික, ඉරු එළිය ටික, සත්තු කන් නැති ගති හැදිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගහ හොඳට වැඩෙන භූමියක ඉන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ යා ඇත්තටම කැමැත්තක් යාගේ හිතේ තියෙන්න ඕනේ. අත්‍යන්තයේ අවංක හැඟීමක් තියෙන්න ඕනේ. සත්‍ය මොකක්ද කියලා හොයා ගන්නවා කියන එකට. පැහැදිලිද? අන්න ඒ චින්තනය මුදුන්පත් වෙනකොට තමයි අවශේෂ හේතු කාරණා නිෂේධන වෙලා යන්නේ. බඩගිනි, පිපාසයි, මේ ප්‍රශ්න අර ප්‍රශ්න අරෙහි බෝම්බ ගහනවා, මෙහි ඛණ්ඩ නැහැ කියන ඕවා සියල්ලම නිෂේධන වෙලා යනවා. ඇයි? එයාගේ අනුමාන ඥානයක් තියෙනවා. මේ සියල්ලටම හේතුව මේ ලෝකේ යථාර්ථය මම දැනගත්තේ නෑ නේ කියන එක නේ කියලා. තේරෙනවද? එතකොට තමයි මොකෝ වෙන්නේ? කාලය වෙලා මේ වපසරියේ තියෙන කාලගුණික විපර්යාස අනිත් මිනිස්සු මොකද කරන්නේ? ඒ වගේන අදහස අයින් වෙලා අර කියන කාරණාවට හොඳට හිත මැදගත වෙන්නේ. ඒකට සමාධිමත් වෙන්නේ. ඒතර මොකෝ වෙන්නේ? පංච නීවරණ සමත වෙන්න ගන්නවා. පංච බල නැත්නම් පංචේන්ද්‍රිය නැගෙන්න ගන්නවා. ඒතර තමයි නෙළුම් වල හෝම ලස්සන පිපෙන්නේ. වැහද. ඉතින් මම ওই කාරණා ටික කිව්වේ අපේ තියෙන පූර්ව නිගමන ඇති පූර්ව විනිශ්චය සහිත මනස කොච්චර දුරට අපි පරල් කර ගන්නවද? අපේ රාමුව කොච්චර අතික්‍රමණය කරනවද? කොච්චර රාමුවේ සීමාව දිගු කරනවද? ඒ මට්ටමට ලේසි අර්ථය අල්ලන්න. හරිද? කොච්චර රාමුව පටුද? يعني කොච්චර තමන්ගේ දෘෂ්ටිය පටුද? කොච්චර තමන්ගේ විනිශ්චය වැඩිද? ඒ මට්ටමට අමාරුයි කියන දේ අල්ලන්න. හරිද? මොකද අමතක කරන්න එපා අපි හැමෝම කතා කරන්නේ පොදු භාෂාවක් කරා. භාෂාව කියන එකේදී වචනයක් කතා කරනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න අදහස හාත්පස වෙනස් වෙන්න පුළුවන් මම අර්ථ දක්වන අදහසත් එක්ක. හරිද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් නම් මම මතක් කරන ප්‍රධානම කාරණාව ධර්ම දේශනාවකදී ද්විපාර්ශවීය සම්බන්ධයක් එන්න ඕනේ. කෙනෙකුට කියන්නේ two way communication කියලා. කියන එක අහනකොට අදහස ගන්න පුළුවන් දක්ෂයොත් ඉන්නවා. හැබැයි බහුතරය ඒ කියන දේ නැවත ප්‍රතිප්‍රශ්න නගලා ආයි ලෙහලා කිව්වේ මොකද්ද කියලා නැවත ප්‍රශ්න කරලා විතර්ක කරලා හිතලා මතලා ඒ ක්‍රියාවලිය ගියොත් තමයි බොහෝ දෙනෙට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කියන දේ එහෙම්මම තේරුම් යයි කියන එකට අදහසක් ගන්න අමාරුයි. තථාගතයන් වහන්සේලාට එහෙම නැහැ හොඳේ. බුදු පියාණන් වහන්සේලාට එහෙම නැහැ. බුදු පියාණන් වහන්සේලාට පුළුවන් ඉස්සරහා කෙනාට බලලා හරියටම කියන්න ඕන එක කියන්න. වචන 3-4න් කියලා උන්වහන්සේලාට අවබෝධයටපත් කරන්න පුළුවන් හැකියාව බුදු පියාණන් වහන්සේලාට තියෙනවා. හැබැයි සාරිපුත්ත මහ රහතන් වහන්සේලාවත් ඒ කියන දක්ෂතාවය පිළිහිටන්නේ නැහැ. හරිද? ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන, ආසයානුස ඥාන, ඔය කියන සට්ට සාධාරණ ඥාන තථාගතයන් වහන්සේලාට විතරයි ආවෙනික. ඒකයි බුදුවරු ශ්‍රේෂ්ඨ අතිශ්‍රේෂ්ඨ.
බුදු පියාණන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච අති දක්ෂ දනුද්දරයෝ. දුනුආයෝ කියලා කියන්නේ. දක්ෂ දුනුආයන්ට මොකද්ද තියෙන එකම හැකියාව? කියන්නේ උන්වහන්සේගේ තියෙන විශේෂ හැකියාව මොකද්ද? ඕනම ඉලක්කයක් ඕනම දුරකින් ඉඳන් තියන්න පුළුවන්. තිතර වදිනවා. ඊට අවශේෂ පල්ලෙහා ඉන්න කට්ටිය හැකියාවන්ගෙන් අඩුයි. තේනවද? ඉතින් ඒ හින්දා ඉතින් බුදු පියාණන් වහන්සේලාගේ අඩුව පුරවන්න ලෝකේ කවුරුත් ආයි පහළ වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ ආපු කලන වැටේ සත්පුරුෂයෝ Tamanට හැකියපමණින් Tamanට ඒ අදහසක් දෙන්න පුළුවන් විදිහට උපමා රූපක උපමේය කතන්දර මොන හරි විදිහට ඒ අදහස කුළු ගන්නවා. ඒතර ඉස්සරහා ඉන්න කෙනාගේ හැකියාව දක්ෂතාවය මත ඒකේ අදහස උරුප්පල ගන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. හරිද? කවදාවත් විමර්ශනයෙන් අතර කළ යුතු නැහැ. මොකද අපි දන්නේ නැහැ අපි ගත්ත අදහස හරිමද කියන එක. ඒතර නිරන්තරයෙන් සාකච්ඡාව කරන්න වෙනවා. නිරන්තරයෙන් අධ්‍යයනයේ ඉන්න වෙනවා. නිරන්තරයෙන් ගුණධර්ම ටික හදන්න වෙනවා. මම ගුණධර්ම හදන්න ඕනේ කියලා මතක් කරේ මොකද දන්නවද? අපිට තේරෙන්නේ අපි සසර නවත්තන්න අපි කරන කැපීම ඇද්ද නැද්ද කියන එක. ඒතර අපේ තියෙන මේ සාමාන්‍ය සාංශාරික ජීවිතයේ සැපවත් වෙන්න නම් අපි ගොඩ ගහ ගන්න එක වැඩි කරන පැත්තටද යන්න ඕනේ අතහැරන පැත්තටද? අපි අතහැරන පැත්තට ඉන්න ඕනේ. ඒ කියන්නේ දානීය කියන එක ජීවිතේ වෙන්න ඕනේ. සාංශාරික ජීවිතයේ යම්කිසි සත්‍යයක් හොයන්න ලැබෙන හික්මීම ලැබෙන්නේ අපි මේ මොහොතේ ඉඳන් මේ ජීවිත කාලය තුල අපේ ඉන්ද්‍රිය ටික සංවර කරලා තිනව නම්. හරිද? ඒ කියන්නේ සීලයක අපි පිළිහිట్లా ඉඳලා තිනව නම්. ඉතින් අඩුම ගානේ පන්සිල්වත් රකින්න උත්සාහ කරන්න. සසරේ ප්‍රඥාව වැඩෙන්න තියෙන ප්‍රධානම හැකියාව වෙන්නේ මොන හරි ප්‍රශ්නයක් ආවම මිනිස්සෙක් කොහොමද ඒකට රෙස්පොන්ඩ් කරන්න කියන එක මත. ඒ කියන්නේ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණාව. සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්නයකදී මුහුණ දෙනවට වඩා ඉහළ කෝණකින් හිතන්න හැකියාවක් පුරුදු කරපු පිරිස තමයි ප්‍රඥාවෙන් ඉහළට යන්නේ. හරිද? ඒ හින්දා ලෝකේ ප්‍රශ්නාව කියලා සියදු විනාශ ගන්න ඕනේ නැහැ. හොඳේ. ප්‍රශ්නේ ඉන්නේ තමන්ගේ ප්‍රඥාව වැඩි කරලා දෙන්න. ප්‍රශ්නේ එන්න දක්ෂයා ප්‍රඥාව වැඩි කරනවා. මෝඩයා ප්‍රඥාව මොට කරගන්නවා. අන්තිමට බෙල්ල කපාගෙන මැරෙනවා. තේරුණාද? ඒ තේරුම් නැහැ. හරිද? ඒ හින්දා දාන සීල භාවනා කියන ඔන්න ඔය කාරණාවල අති දක්ෂයෙක් වෙන්න එහෙම වුණොත් තමන් බෝසතාණන් වහන්සේලාගේ ජීවිත චර්යාවට ලං වෙනවා. ඒ උන්වහන්සේලා පාරමිතා පූර්ණ කරනකොට මොකක්ද අතරම කරේ? ඔය කියන හැකියාව ටික හැදුවනේ සසරේ. සාරාංශකේ කල්පලක්ෂයක පාරමිතාව අපි වර්ණාව මුල් කරලා කියන්නේ ඇයි? ප්‍රශංසාත්මකව හැමදාම වර්ණනා කරන්නේ උන්වහන්සේලාගේ තියෙන හැකියාව. උන්වහන්සේලා හැදුවා ඒ ශක්්‍යතාව ටික. ඒ ශක්්‍යතාවල පරිපූර්ණ එකතු වීම තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට ජීවමාන කරන්න හේතුව. පැහැදිලි. ඉතින් අපිත් ඉන්නේ බුද්ධ පාරමිතාවේ හෝ පසේ බුද්ධත්වයේ ලබන්න හෝ රහත් පදවියෙන් පිරිනවම් පානවා කියන ඔය තුන්තරා බෝධියෙන් එකනේ. අපි හැමෝම ඔය තුන්තරා බෝධියෙන් එක බෝධියකින්නේ නිවීම සාක්ෂාත් කරන්නේ කොහොම කරත් ඔයිට හැයක් නැහැනේ. එතකොට ඔය හැමෝම ආර්ය පරේෂණේ නැත්තම් බෝධිසත්ව චරිතය තමන්ගේ ජීවිතය තුළ ආරෝපණය වෙලා තියෙන්න ඕනේ. අයි බෝසතාණන් වහන්සේලා නේද අවසානයේදී බුද්ධත්වයට ලබන්නේ. ඒතර බුදු වෙන්නත්, පසේ බුදු වෙන්නත්, රහත් වෙන්නත් බෝධිසත්ව චර්යාව කොහොමද ජීවිතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? මනුස්සකම කියන එක කොහොමද ජීවිතේ තියෙන්න ඕනේ. හරිද? එහෙනම් පින්වත්නි කෙනෙක්ගේ බඩගින්න නිවන්න අවස්ථාවක් ලැබුණොත් තමන්ගේ බත්පත හරි දෙන්න දෙසරයක් හිතන්න එපා. හරිද? කුරුල්ලෙට්ට බත් ඇටයක් හරි දෙන්න පුළුවන් නම් දෙන්න. ඒ ආනිසංසය තථාගතයන් වහන්සේලා මතක් කරලා තියෙන්නේ ආත්ම භව 100ක් යනකම් කෑමෙන් අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියලා. මම නෑ සල්ලු උදාහරණයක් කියන්න. දැන් මේ රටේ යන තත්ත්වේ, ලෝකේ යන තත්ත්වේ. මම දැන් අවුරුදු දෙකමාරක් තිස්සේ අපි ඉන්නේ මාර ව්‍යසනයක. සමස්ත ලෝකෙම සහ ලංකාව විශේෂයෙන්. ඔයගලන්ට මේ එක වෙලක් හරි කණ්ඩ නොලැබී කියලා තිනවද? ඒ වහිනියක් නෑ නේද? ලෝකේ ඕන තරම්, ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නවා කණ්ඩ නැතුව දැන්. කොහොමද ඒ වුනේ? තුන් වේලම අඩුවක් නැතුව කණ්ඩ ලැබෙනවා. හරිද? ඊට එහා දැන් බණහන්නත් එන්න පුළුවන්කමක් තියෙනවා නිවිසනසිල්ලේ. කියන්නේ එච්චර මානසික පීඩා අඩුයි කියලා නේ ඔය කියන්නේ. නැත්තම් දැන් මේ වෙලාවේ ගෙදර මොන හරි ප්‍රශ්න නම් හරිද? එන්න බෑනේ. එනේ මේ ප්‍රශ්නය කියන්නේ එච්චරට සාමකාමී උපසරියක් හැදෙන්න නැත්තේ කොහොමද? ආහාර සම්බන්ධ ප්‍රශ්නයක් නැත්තේ, වාසස්ථාන සම්බන්ධ ප්‍රශ්නයක් නැත්තේ, ගමනාගමන සම්බන්ධ ප්‍රශ්නයක් නැත්තේ. හිතේ සංයමයක් සාමයක් තියෙන්නේ. ඇයි? සසරේ හොඳට දීලා තිනවා. හරිද? හොඳට දීලා තිනවා කියලා කියන්නේ මෙහෙමයි. සමහරවිට මේ ආත්ම භාවය වෙන්න පුළුවන් අවසාන ආත්ම භාවය අර දානේ ආනිසංස ලැබෙන්නේ. තිරිසනෙට දුන්න දානේ අවසාන ආත්ම භාවය ආනිසංස වෙන්න පුළුවන් මේ යන්නේ. ඒ හින්දා තමන් ඒ ආයෝජනය කරන්න තමන්ගේ සසරේ තියෙන සුවපත් භාවය ලැබෙනවා. ඒ සුවපත් භාවය ලැබෙන නිසා ඒ සත්පුරුෂයාට භෞතිකයේ හානියක් වෙන්නේ නැහැ. භෞතික අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා කියන පහ පරිපූර්ණ වෙනවා. දානේ ආනිසංස නිසා. සීලේ ආනිසංස නිසා මොකෝ වෙන්නේ? හික්මීම ඩිසිප්ලින් එක පර්ෆෙක්ට් තියෙනවා. කියන්නේ යා දන්නවා විමසන්න ඕන විදිය, හැසිරෙන්න ඕන විදිය. ඒකත් එක්ක විමසීම ප්‍රගුණ කරලා තියෙනවනේ භාවනා චින්තනය නිසා. ඒතර මොකෝ වෙන්නේ? යමක් කියනකොට නිකන් ඔහේ හා කියලා ගන්න නැහැ. තර්ක කරලා, හිතලා, මතලා, මානසිකාරය පවත්වලා
ඒකේ අර්ථය තව විනිවිද දැකලා ගිහිල්ලා කතා කරලා මේක වෙන්නේ කොහොමද කියලා තර්කවාද සාකච්ඡා උප්පරිම කරන්න යාගේ හැකියාව තියෙනවා. තේරෙනවද? ඔය ඔක්කොම ටික එකතු වෙනකොට තමයි අර නෙළුම් මල පිපීමේ ලස්සන අවස්ථාව එන්නේ. මම ඒ හින්දා කවදාවත් කෙනෙක්ට නිකන් ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ මේක. හරිද? ඒ කියන්නේ දැන් නම් මම කරා ඇති දැන් පොඩි විවේකයක් ගන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? මම කියවනේ දැන් අඹ කණ්ඩ ඕන නම් අපිට නිකන් ඉන්න පුළුවන් කියලා මං හැවි. ඒක කරන්න බෑනේ. එහෙනම් එහෙම කරන්න වෙනවා. ඉතින් මම මේ සම්පූර්ණ කාරණා ටික මුලින්ම මතක් කරේ. බුදු පියාණන් වහන්සේලාගේ ජීවිත චරිතෙත් බෝසතාණන් වහන්සේලාගේ අවදිය පටන් බුද්ධත්වයේ ලබන තැන දක්වා උන්වහන්සේලා කරපු ඒ වීර ක්‍රියාවල තියෙන ඒ හැඩරුව අපේ ජීවිතයට අපි ආදර්ශයක් විදිහට ආදේශ කරගන්න වෙනවා. මොකද අපිත් බුදු බව ලබන්න ඕන නම් ඒක බුදු හෝ පසේ බුදු හෝ රහත් වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා අවසාන ප්‍රතිඵලය ලැබේවි තමන් ඒ වෙනුවෙන් කළ යුත්තේ නොපිරිහෙලා කරන්න. ඒකට තමයි අර අප්‍රතිහත ධෛර්යය කියලා කියන්නේ. නොපසුබස්නා වීරිය. නොපසුබට වීරිය කියන්නේ ඔකට. හරිද? මොන දේ ආවත් සත්‍ය සෙවීමේ චින්තනයෙන් පිටපයින් දෙපා. හරිද? ඒ මානසිකාරය, ඒ අරමුණ, ඒ චේතනාව, ඒ අදිෂ්ඨානය දිගින් දිගට නියතව පවත්වා ගැනීමම තමයි කෙනෙක්ව සසරින් ඈතර කරන්න ලොකුම කල්යාණ මිත්‍රයා වෙන්නේ. හරිද? ඉතින් මම ඔය කාරණාට කිව්වේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන ඒ මූලික සාරාංශය කෙනෙක් කොහොමද මේකට යොමු වෙන්න ඕනේ කියන තැනින් අර්ථයක් උල්පලා දෙන්න. ඉතින් ඔය ඔක්කොම කතා කරන්න තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ නොවුණා නම් කරන්න වෙන්නේ නැහැ. හරිද? බුදු පියාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ නොකියුවා නම් එහෙම ඒත් අපිට ඔක කියන්න වෙන්නේ නැහැ. හරිද? ඒ ධර්මයේ බුදු පියාණන් වහන්සේලාගේ මූමඩලින් ගලන් ආපු ඒ අමාදහර මහා සංඝයා නැත්තම් ඒ සංඝ පීතුරුන් වහන්සේලා දරාගෙන රැකගෙන ආවේ නැත්තම් ඒත් අපි අද මේකේ නැහැ. ඕගොල්ලන්ට බණහන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔය තුනුරුවන සම්බන්ධව තියෙන ආදරය, ගෞරවය, ශ්‍රද්ධාව කියන එක මට වචන වලින් විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක Tamanට දැනිය යුත්තා. Tamanගේ හදපත්තට කාවැදිය යුත්තා. ඒක හරියට අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරාම දරුවා සම්බන්ධව තියෙන ඒ අප්‍රමාණ ස්නේහය කොහොමද තියෙන්නේ කියන එක විස්තර කරන්න බෑනේ. හැබැයි රෝම කූපයක් ගානේ ඒ ආදරය, ගෞරවය, කරුණාව තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට මොකද්ද කියන සමාන වචනය? අමා මෑණී කියලා කියනෝ නේද? එනේ බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔකට කියද්දි උපමාවට කියන්නේ කෝටියක් අම්මාවරුන්ගේ කරුණාව එක තැනකට ගත්තා. බුදුහාමුදුරුවෝ දීප කරුණාවත් එක බලනකොට දූවිලක් නැහැ. හරිද? ඒ හින්දා ඒ අප්‍රමාණ සෙනෙහස, ගෞරවය, ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ කෙරෙහි තියාගන්න එක ස්වභාවික වෙන්න ඕනේ අපිට. හරිද? බණ අහනවා නම් ලෝක සත්‍යයක් වෙනවා නම් මොකද ලෝකේ පහළ වෙච්ච අග්‍රගණ්‍යම සත්පුරුෂයාගේ සෙවණට එන්න අවස්ථාව ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. හරිද? අපිට දැන් මම අර කිව්වේ අපිට මේ ලැබිච්ච අවස්ථාව ගැන එච්චර අපිට වගේ වගක් නැහැ නේ. මොකද අපිට ඒක ස්වභාවිකයිනේ දැන්. හරිද? ඔක බලන්න ඕනේ ඔහොම නෙමෙයි. දර්ශනයක් හොයන්න නැත්නම් සත්‍යයක් අවබෝධ කරගන්න මේ ශාසනයෙන් පිට මිනිස්සු කොච්චර වෙරවීරියක් දරනවද වැරදි පාරවලට ගිහිල්ලා කියන එකේ. ඒතර තමයි සංසන්දනාත්මක තේරෙන්නේ අපි කොච්චර මේකේ වාසනාවන්තද කොච්චර පිනක් කරලා දිනවද කියන එක. අහලා තියෙනවද අර සූත්‍ර දේශනාවේ තියෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා. පෙර කරපු පින් නැති බව කියන එක. ඒක ඕනවට වඩා තියෙනවා හොඳට. ඒ බණහඬ අවස්ථාව ලැබිලා තිනවා කියනම අතිශය දුර්ලභ පිනක්. හරිද? පතිරූපදේශ වාසය. යහපත් වපසරිය ජීවත් වෙන්න ලැබෙන එක. ඒ කියන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයට යන්න ලේසියෙන් යන්න පුළුවන් තරම් ඉන්න එක. තේරෙනවද මම කියන්නේ? ඉතින් ඔය අවස්ථාව ලැබෙන්නේ ලේසියෙන් නෙමෙයි. එහෙනම් සසරේ සත්‍ය හොයපු එකේ ඒ හුරුව එන්නේ. ඉතින් ඒක අඩුපාඩු කරගන්න එපා. ඒක අඩුපාඩු නොවෙන්න තියෙන එකම විදිහ තමයි බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන හොයන එක. ඒක හොයන්න තමන්ගේ ඒ හිතේ අත්‍යන්තයේ තියෙන හැඟීම තව තවත් වර්ධනය වෙයි. හරිද? ඒ ආදරේ, ගෞරවය කියන එක. අන්න එතකොට බුදුහාමුදුරුවන්ට එක මලක් පූජා කරනකොට උනත් මල් ලක්ෂ ගණන් නෙමෙයි. සමහරට එක මලයි යාට හම්බෙන්නේ. එයා ඒක පූජා කරනකොට මල් කෝටි ගණනක් පූජා කරා ආනිසංසයි. ඒ ආදරේ එච්චර උතුරලා යන බුදුහාමුදුරුවෝ දැක්කාම. ගෞරවයේ, කරුණාව, බුදුහාමුදුරුවන්ගේ තිබ්බ ඒ අප්‍රමාණ ඥාණය, ඒකේ කොච්චර සම්දිට්ඨිය බවක් තියනවද? කොච්චර වටිනවද? අපි කොච්චර මෝඩයි කියන එක අපිට ඒත්තු ගන්නවද කියනකොට. අන්නේ මේ ගෞරවය කියන එක මම එක එක වචන වලින් කියලා හදන්න අමාරුයි. ධර්මයේ හොඳට ශ්‍රවණය කිරීමෙන් ඒක තව ගන්න පුළුවන්. හරිද? ධර්මයේ තියෙන වටිනාකම, සංඝයාගේ තියෙන වටිනාකම නොපිරිහිලා තමන්ගේ ජීවිතවලට ගන්න. එතකොට මේ වටිනාකම් තුලට තමන්ටත් යන්න ඕනේ කියන අදහස එනවා. බුදුහාමුදුරන්ටයි ධර්මයටයි සංඝයාටයි වැඳ වැඳ හිටියා කියන එක නෙමෙයි මම අදහස් කරේ. ඒ ගුණ වලට තමන්ගේ ජීවිතේ පත් කරගන්න කියන එකටයි මම අදහස් ගෙනාවේ. හරිද? එතකොට තමයි බුදුහාමුදුරන්ට ගන්න පුළුවන් උත්තරීතර බුද්ධ පූජාව කරගෙන යන්නට යන්නේ. හරිද? ඉතින් මේ කාරණාට හිතේ තියාගෙන අපි තුන්වරට වන්දනා කරලා අපේ සාකච්ඡාවේ දෙවෙනි කොටසට එමු. හැමෝම සාදුකාරය පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. හොඳයි. මම අර මුලින්ම මතක් කරා වගේ දැන් අපිට මොකක් හරි අදහසක් ප්‍රක්ෂේපණය කරන්න තියෙන එකම මාධ්‍ය භාෂාව. හරිද? භාෂාවේ තියෙන හැඩරටාවන් පාවිච්චි කරන විදිහ අනුව සහ ඒක ඉස්සරහා ඉන්න මිනිස්සයා තේරුම් ගන්න විදිහ අනුව කියන අර්ථය ප්‍රകൃතියෙන්ම යනවද නැත්නම් ඒකට තව දේවල් එකතු වෙලා විකෘති වෙලා යනවද කියන එක තීරණය වෙනවා. හරිද? ඒ කියන්නේ මගේ නිකම් උදාහරණයක් කිව්වොත් එහෙම මගේ හිතේ තියෙන අදහස මම හිතලා වචනෙන් කිව්වහම ඕගලන්ට වෙන්නේ ඒක කණෙන් අහලා ඊට පස්සේ හිතලා තමයි අදහස ගන්නෙ. පැහැදිලිද? නිකම් බලන්න මේ තියෙන අදහස පුළුවන් නම් එකපාරට ওই පැත්තට දාන්න ආයි කතා දෙකක් නැහැ. හැබැයි එහෙම කරන්න බෑනේ. ඒතර මාධ්‍යයක් පාවිච්චි කරන්න වෙනවා. පාලමක් ගන්නම වෙනවා. ඔය පාලම කොච්චර ඍජුද කෙටිද කියන එක මත අර අදහස සම්ප්‍රේෂණය කරන්න ලේසි වෙනවා. හරිද? ඔය පාලම දුරයි නම් වෙහෙස වැඩි නම් හුඟක් වෙලාවට ඒ අර්ථය විකෘති වෙන්න ඉඩ ප්‍රසාර වැඩි. හරිද? මම කිව්වාට පැහැදිලිද කියලා මම හිතනවා. ඒතර පින්වත්නි දැන් අපි මූලිකම අර්ථයෙන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මම දන්න දෙයක් තියෙනවා බුදු පියාණන් වහන්සේලා අපි නොදන්න දෙයක් කියලා තියෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන්නේ ධර්මයේ අහනකොට. මම දන්න දෙයක් තියෙනවා ලෝකෙ සම්බන්ධව. බුදු පියාණන් වහන්සේ අපිට වඩා ඉහළින් ලෝකය ගැන කියලා තියෙනවා. මම ඒ ටික ඉගෙන ගත්තා නම් හරි වගේ එකක් තමයි හිතෙන්නේ. පැහැදිලිද? එනේ මට ස්වභාවිකව අපිට හිතෙන්නේ මම ලෝකෙ ගැන දන්න ප්‍රමාණය අඩුයි. ඒ හින්දා තමයි මේ ප්‍රශ්නේ කියලා. එහෙම නෙමෙයිද හිතෙන්නේ? මම දන්න ටිකක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මතක් කරලා තිනවා දුක පවතිනවා. දුකක් තියෙනවා. දුකට හේතුව තණ්හාව. ඔය තණ්හාව දුරු කළා නම් නිවන් දකින්න පුළුවන් කියන එකනේ. ඔය අදහස කිව්වහම සාමාන්‍යයෙන් අපිට එන්නේ නැද්ද අදහසක්? ඒක තමයි. ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මගේ ඥාතියෝ මැරලා තියෙනවා. මගේ අම්මා තාත්තා මැරලා තියෙනවා. මට අසනීප වෙලා තියෙනවා. දරුවෝ නැති වෙලා තියෙනවා. මිනිස්සු නැති වෙලා තියෙනවා. ප්‍රිය වෙන් වෙලා තියෙනවා. අප්‍රිය මිනිස්සු හම්බෙලා තියෙනවා. ජරාවටපත් වෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. ඇත්ත නේ නම් මට දුකක් තියෙනවනේ. එනේ බුදුහාමුදුරුවෝ කිව්ව එක ප්‍රාමාණිකව හරි. මටත් ඒක තේරෙනවා. ඒකට හේතුව මොකද්ද? පැඳීම. ඒකත් නිකන් සාධාරණ නැද්ද? මම උදාහරණයක් කිව්වොත් එහෙම මේ වෙලාවේ අපි හිතමු අයිස්ලන්තේ පොඩි ළමයෙක් මැරිලා. ඕගලන්ට ආරංචියක් එනවා. දුකයිද? මෙලෝ දුකක් නැහැ. ඇත්තද කියලා ඉන්නවා. හරිද? ඉන්දියාව පැත්තේ ළමයෙක් මැරිලා. ආසන්න රට අපේ හැඩරුවම තියෙනවා පොඩ්ඩක් තේරෙනවා ප්‍රශ්නයක් තමයිනේ. ඊපස්සේ අපි හිතමු ත්‍රිකුණාමලේ ළමයෙක් මැරිලා. දැන් ඉන්නේ ලඟ වෙනවා. ඊට පස්සේ තමන්ගේ පළාතේ ළමයෙක් මැරිලා. අල්ලපු ළමයා මැරිලා. දැන් තේරෙනවද අර දුක කියන එක ඕම වැඩි වෙන්න ගන්නවා කියලා. බින්දුවේ විතර තිබිලා එකපාරට ඕම වැඩි වෙන්න ගන්නවනේ. හොඳටම දුක එන්නේ කොහොමද?
තමන්ගේ ළමයා මරා කියලා ආවනම් ආරංචි හරියට හරි. ඒතර දුක කියන එක එන්න වැඩි උනේ මොකක විචල්‍ය නිසාද? මොකක් විචලනය වීමෙන්ද දුක විචලනය වෙන්න ගත්තේ? ඈත වැඩි වෙන්න වැඩි දුක අඩුයි. ඈත කියන්නේ මොකද්ද? බන්ධනය අඩුයි නම් දුක අඩුයි. බන්ධනය වැඩි නම් දුක වැඩි. සාධාරණනේ වැඩි. බුදුහාමුදුරු කිව්ව එක හරි වගේ නේද ඒකට? ඒ කියන්නේ තණ්හාව නිසා තමයි දුක උපදින්නේ කියලා තථාගතයන් වහන්සේලා දේශනා කරනකොට අපිටත් තේරෙන ඇත්ත තමයි. මේ බැඳිලා තියෙන ප්‍රමාණයට තමයි දුක එන්නේ කියලා. දැන් අපි මොකද උකට කරන්න කියන්නකෝ. බුදුහාමුදුරු මතක් කරනවා තණ්හාව ගෙවා ගත්තා නම් තණ්හාව නිරෝධ කළා නම් දුක ඉවර වෙනවනේ. ඒතර අපිත් ඕක අරගෙන මොකද්ද කල්පනා කරන්නේ? මේ තියෙන බැඳීම නැති කරා නම් දැන් අපිට බය වෙන්න දෙයක් නැහැ කොහොමද අයිස්ලන්තයේ ඉන්න ළමයට අපිට බැඳීමක් නැහැනේ. අපි දන්න විදිහනේ. හරිද? අපි කල්පනා කරනවා අපේ ළමයට තියෙන බන්ධනය අපි අඩු කරා නම් නැති කරා නම් වැඩේ හරි. නිවුණා වගේ තමයි. මම ප්‍රශ්නයක් අහනම් ඕගොල්ලෝ කොහොමද Tamanගේ ළමයට තියෙන බන්ධනය තණ්හාව නැති කරන්නේ? මම කියනවා අයිස්ලන්තේ ළමයට දැන් ඉතින් තණ්හාව නැති කරන්න දඟලන්න ඕනේ නැහැ. එහෙම තණ්හාව නැහැ නේ අපිට නේ. නේද? Tamanගේ ළමයට තියෙන තණ්හාව නැති කරන්නේ කොහොමද? මොන විදියට හිතුවොත්ද මොනවා කළොත්ද තණ්හාව නැති වෙන්නේ එහෙමනො? කොහොමද කරන්නේ? මොකද? හරි. හරිද? යමකට තියෙන වටිනාකම දීලා තියෙන්නේ ඒකේ තියෙන වටිනාකම් ටික දැකලානේ. වාසි බලලානේ. සරලයි. අපිට තේරෙනවා මේකේ අවාසිය බැලුවා නම් පැත්ත බලන්න හිතෙන්නේ නැහැ. හරිද? මොකද කරන්නේ ඉතින්? ළමයා කොච්චර මට ඕන විදිහට ඉන්න කිව්වත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මගේ වසඟේ නැහනේ. ඔන්න අඩුපාඩු ඈ. මේ ළමයි කොච්චර මම හිතන් ඉන්න විදිහට ඉන්න ඕනේ කිව්වත් වැහැරිලා දිරලා යනවනේ. අඩුපාඩු ටික හරි. ඕක බැලුවට පස්සේ හිතට සහනයක් එනවා. මට නම් මේවට බැඳෙන්න ඕනේ නැහැ කියලා. හරිද? දැන් මම ආයෙත් කියනවා අයිස්ලන්තේ ළමයාට ඕවා හිතන්න ඕනේ නැහනේ. හිතන්න ඕනේ ගාණක්වත් නැහැ. තමන්ගේ වෙන්න තමයි ඕක කල්පනා කරන්න ඕනේ. නේද? මම උදාහරණයක් කියන්න තේරුම් ගන්න. හිතන්න හරිද? නිකන් හිතන්න මේ තියෙන 5000 කොලයක් කියලා. උදාහරණයක් ඈ. මේ තියෙන 5000 කොලයක් කියලා. මේකේ වටිනාකම කීයද දැන්? කීයද? 5000යි නේ. දැන් වටිනාකම කීයද? හා? 5000යි. හරිද? මේක මේ සුලින් තිබ්බොත් වටිනාකම බිමට දාලා පෑගුවොත් ඒත් 5000යි. මේක පැත්තකට දානවා මම දැක්කේ නැහැ. හරිද? ඔයගොල්ලෝ දැක්කේ නැහැ. වටිනාකම කීයද? මේ 5000 කොලේ බිමට වැටලා තිනවා. ඔයගොල්ලෝ දැක්කේ නැහැ. මේකේ වටිනාකම කීයද? හා? ඒත් 5000යි තමයි. මං කියව දහස දෙනවද? මේක අතේ තියාගත්තත් පොඩි කරත් මේකේ දූවිලි ගෑවත් මඩේ තැවරුවත් බිම දැම්මත් පෑගුවත් 5000ම තමයි. ඒ කියන්නේ වටිනාකම නියතයි. අපි ඉස්සෙල්ලා කිව්ව උමාවට යන්න. අයිස්ලන්තේ ළමයාගේ ඉඳන් තමන්ගේ ළමයා දක්වා ආපු ප්‍රස්තාරය ඇතුලේ වටිනාකම එන්න වැඩි වෙනව නේද? උනේ වැඩි වෙන එක. නේද? අර අයිස්ලන්තේ ළමයාගේ කතාව හරියට 5000 කොලයක් බිම් වැටලා තිබ්බා. මම දන්නේ නැහැ වගේ සිද්ධියක් නෙමෙයිද? මම දැක්කේ නැති උනාට 5000 කොලේ තියෙන වටිනාකම යනවද? නෑ. ඊට පස්සේ තමන්ගේ ළමයා වගේ තමයි මොකද්ද? 5000 කොලේ තමන් ළඟ තියෙනවා කියන එක. මට කියන්න 5000 කොලේ මෙහෙම අතේ හොඳට තියාගෙන ඉන්න එකයි. මේතන වැටලා තිනවා මම දන්නේ නැහැ කියන එකයි ඒ දෙක ගත්තොත්. මේකේ වටිනාකම වෙනසක් තියෙනවද? දැන් හිතන්න අරක. ඕගොල්ලෝ හිතුවට තමන්ට තියෙන බන්ධනේ වැඩිනකොට තමයි මේ දුක එන්නේ කියලා. ඒකද ඔය පෙන්වන්නේ අත්‍තරම බුදු පියාණන් වහන්සේලා. නැත්නම් තණ්හාවකින් වඩා ඊටාම ගැඹුරින් යන අර කොතන 5000 කොලේ තිබත් වටිනාකම දශමයක්වත් වෙනස් වෙන්නේ නැතුව නියතව පවතිනවා වගේ නිත්‍යව පවතින තණ්හාවේ ගැඹුරද? මම කියන තේනවද? අයිස්ලන්තේ ඉන්න ළමයා උපේක්ෂා මට්ටමින් පැවැත්ම පවත්නවා. තේරෙනවද මම කියන එක? හැබැයි අපි හිතන්නේ මට බැඳීමක් තියෙන මට තණ්හාවක් තියෙන මිනිස්සයා හින්දා තමයි දුක එන්නේ කියලා. පැහැදිලිද? ඔය කියන්නේ කාමයේ ආදීනව ගැන. මම කැමැත්ත නිසා මම කැමැත්තක් ඇති කරගත්තට පස්සේ දුකක් එන්නේ. කැමැත්තක් ඇති කරගන්නේ ඇයි? කාමයේ තියෙන ආශාවදේ නිසා. ඒක දින වටිනාකම් ටික නිසා. කාලයක් යනකොට තේරෙනවා මේක හරියන එකක් නෙමෙයි කියන එක. ඒක තමයි ආදීනවේ. ඒක තමයි අපි හිතන්නේ තණ්හාව
නැති වුණා කියලා. ඒ තණ්හාව නැති වුණා නෙමෙයි. තණ්හාවට අතවත් තියන්නේ හරි. ඒ කියන්නේ මේ 5000 කොලේ අතේ තියන් ඉන්න කොටත් ඒ ගානමයි. සාක්කුවේ දැම්මත් ඒ ගානමයි. පෑගුවත් ඒ ගානමයි. ඔය තුනම පේනවනේ. මේක නිකන් වැටලා තිනව මම දන්නේ නැහැ. ඒත් වෙනස් වෙනවද? 5000ම තමයි. පැහැදිලිද? අනවතග්ග සංයුත්තය බලන්න පළවෙනිම ගාතාව ඉතාම ජනප්‍රිය ගාතාවක්. ඕකේ පෙන්නන්නේ අනවතග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බාකෝණ පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං සන්දහාවිතං සංසරිතං මමං ජීව තුමහා කංච. මොකද කියන්නේ? අනවරාග්‍රු සසරේ මුල කෙලවරක් පෙන්වන්න බෑ මහන්නේ. හරිද? මුල කෙලවරක් නැහැ හෝ තියනවා කියන එක නෙමෙයි. පෙන්වන්න බෑ. ඒක ඊට වඩා ගැඹුරකින් බලන්න ඕනේ. හරි? කිසි මට කියන්න ඕනේ. අවිජ්ජාව කියන නීවරණයයි තණ්හාව කියන සංයෝජනය නිසා නුඹත් මාත් මේ සසරේ එන්න උනා කෙනෙක් කියන්නේ. දැන් බලන්න. මට කියන්න මේ අපි ජීවිතේ ගත කරන මේ අවුරුදු 50 60 හරි 30 40 හරි 20 15 හරි ඔය කාලය ඇතුළත ඕගලන්ට තියෙනවද එක තැනක හරි අවස්ථාවක් බැඳීමක් නැතුව ජීවත් වුණා කියපු. තණ්හාවකින් තොරව ජීවත් වෙච්ච අවස්ථාවකට උදාහරණයක් කියන්න. නෑනේ. ඒතර මොකද්ද තණ්හාවේ ස්වභාවය? ඒ වෙලාවට එක එක තැන් වලට වෙනස් වෙනවා කියන එකද ඔය කියන්නේ? නැත්තම් තණ්හාවේ දාසයෝ විදිහටම සසර එන්න වෙලා කියන එකද ඔය කියන්නේ? තණ්හාවට දාස වෙලා කියන අර්ථය කෙනෙක් හිතනවා නම් හරියට තේරෙයි. තණ්හාවෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ජීවිතයක් අපිට නැහැ. දැන් මම මේක කියන්නේ හිතන්න. හරිද? තණ්හාවෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ජීවිතයක් අපිට නැත්නම් අපි ඔය හිතන විදිහේ සිඟිති දුක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. පෙරපාසල් දුකක් නෙමෙයි කියන්නේ උතන. හරිද? මගේ ළමයට තියෙන ආසාව නිසා තමයි ලොකුම දුකක් එන්නේ වගේ තැනකින් නෙමෙයි කියන්නේ. හරිද? පැහැදිලි මම කියන එක. සමස්තය ගැන මේ අර්ථය පෙන්නන්නේ. හරිද? සමස්ත සිද්ධිය සම්බන්ධව. මම ඒක අර 5000 කොලේ උපමාව කිව්වේ. හරිද? මේක මම දැක්කත් නැතත් අතේ තියාගත්තත් පර්ස් එකේ තියාගත්තත් කාඩ් හරි දුන්නත් හිඟන්නට දුන්නත් පොසතාට දුන්නත් මඩ ගෑවත් අසූචි දවරුවත් දූවිල්ලේ තිබ්බත් උඩින් ඉරි ඇඳත් 5000 වටිනාකම ගෙවෙන්නේ නැහැ. මං කියපු උමාවේ මං අහන්නම් ප්‍රශ්න කරේ. මට කියන්න මේ 5000 කොලේ වටිනාකම අඩු කරන්න පුළුවන් විදිහ මොකද්ද? මං කියේ වටිනාකම අඩු කරන්න පුළුවන් විදිහ හොඳේ. කොහොමද පුළුවන්? මේ 5000 කොලේ අවලං කරලා තව 5000 කොලයක් ගහනවා. පුළුවන් විදියක් කියන්නේ? 5000 කොලේ වටිනාකම අඩු කරන්න පුළුවන් විදියක් කියන්නේ? මම කියන ප්‍රශ්න ඇතුළේ උත්තරේ තියෙනවා. මොකද? මොකේද? ඔය කිව්වේ? වටිනාකමක් නැහැ කියලා ගන්නවා 5000 කොලේ. 5000 කොලේ වටිනාකමක් නැහැ කියනකොටම වැරදි අර්ථය. ඒ 5000 කොලේ වටිනාකමක් නැහැ කියදී 5000 කියන එක ගන්නව නේද? මේවා වටිනාකම නැති කරන්න බෑ. 5000 කියන වටිනාකම නිත්‍ය භාවයෙන් පවතින්නේ. පැහැදිලිද මං කියන එක? ඒකයි සසර මෙච්චර එන්න උනා කියලා කියන්නේ බුදු පියාණන්සලා. නිකන් හිතන්න තණ්හාව අපිට තේරෙන විදිහට එහෙම වෙනවා නම් දරුවට දින තණ්හාව එකක්, අම්මට දින තණ්හාව එකක්, අල්ලපු ගෙදර දරුවට දින තණ්හාව තව එකක් කියලා අපිට තේරෙන්නේ. ඒක තමයි අපි ඔය කතා කරන කාමයේ තියෙන ආස්වාදාදීන කොටස ඔය කියන්නේ. හරිද? ඒක තමයි ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න තියෙන තැන. එතකොට තමයි ලෝකයට මේ මනුස්සයා යන්න දකලන්නේ නැත්තේ. ඇයි ආදීනව සහිත කියලා තේරෙන්නේ? හැබැයි ඒක නෙමෙයි පරිපූර්ණ නිවීමට මඟ කියන්නේ. අරක පළවෙනි පඩි පෙළ. හරිද? ඒකට කියන්නේ ආදි බ්‍රහ්මචර්යාව කියලා. ලෝකයේ තියෙන දුක දැනගන්න එක. ඒක දැනගත්ත කෙනා ඒකෙන් ගැලවෙන්න තමයි ධර්මයක් හොයන්නේ. අපිට පැටලලා තියෙන්නේ මොකද? අපි හිතන්නේ අරක තමයි ධර්මය කියලා. තේනවද? ඇයි බුදුහාමුදුරුවෝ පෙන්නපු චතුරාර්ය සත්‍ය සමානයි වගේ ටික. දුක තියෙනවා. හේතුව තණ්හාව. තණ්හාව අයින් කරා නම් දුක නැහැ. මට දුක එන්නේ මගේ දරුවා නිසා. දරුවාට තියෙන තණ්හාව අයින් කරගන්න එයාගේ තියෙන අඩුපාඩුව බලනවා. ඒතර තණ්හාව අඩු වෙනවා කියලා අපිට තේරෙනවා. දැන් මම නිවීමක ඉන්නවා. එයාට මොනවා වුණත් එකයි. නෙමෙයිද? හොඳට බලන්න මම දුක් විඳපු කෙනෙක් සම්බන්ධව මට දුකක් ආව නම් යම් කෙනෙක් සම්බන්ධව නැත්නම් යම් කෙනෙක් නිසා යම් වස්තුවක් නිසා අද මට ඒ දුක එන්නේ නැත්තම් මගේ හිතේ තියෙන ස්වභාවික අදහස මොකද්ද කියන්නකෝ ඒ දේ හෝ ඒ කෙනා සම්බන්ධව මට යම් දවසක කවුරු හරි කෙනෙක් නිසා හෝ දෙයක් නිසා හෝ දුක ආවා කියන්නකෝ උපරිම දුකක් ආවා හරිද දැන් මට දුකක් කියලා මාත්‍රයක්වත් එයාගෙන නැහැ මගේ හිතේ ඒ කෙනා හෝ දේ සම්බන්ධව තියෙන අදහස මොකද්ද මට හිටියත් එකයි නැතත් එකයි මට ගාණක් නැහැ නෙමෙයිද
එහෙම නෙමෙයිද? ඔය හිටියත් එකයි නැතත් එකයි මට ගාණක් නැහැ කියනවද? දැන් මේ 5000 කොලේට මම පුදුම විදිහට 5000න් කරන්න ඕන වැඩ. හරිද? මම මේකේ මොනවද ගන්නෙ? ඕක ගැන හිතිරියා. ඊපස්සේ මොකද උනේ? මට කාලයක් යනකොට තේරුණා මේ 5000න් ගන්න දෙයක් නැහැ. අතහැරලා දැම්මා. දැන් මං 5000 කොලේ දික් කරාම ඕක කියන්නේ. ඕකේ තියෙන තිබ්බත් එකයි නැතත් එකයි මට වැඩක් නැහැ. එහෙම කිව්වා කියලා 5000 වටිනාකම ගෙවනවද? ඒ වගේ තමයි. තේරෙනවද මං කිව්ව එක? අපිට අද වෙලා තියෙන අපි තණ්හාව නැහැ කියලා හිතන්නේ තිබ්බත් එකයි නැතත් එකයි කියන එකෙන්. අර උන්නත් 1000යි මනත් 1000යි කියලා අදහසක් තියෙන්නේ. ඒ වගේ එකක් ඔය. ඒකට කියන්නේ උපේක්ෂා වෙලා තියෙනවා කියන එක. ඒ ගැළවිලා නෙමෙයි ඇලවිලා තියෙන්නේ. හරිද මං කියන එක? තේරෙනවද මං කියපු අදහස? ඒකයි මම මතක් කරේ ඔයගොල්ලෝ හොඳට බලන්න ධර්මයක් කියන එක විමසනකොට සත්‍යයක් කියන එක හොයනකොට Taman දන්න සාමාන්‍ය ලාමක අදහසින් ගන්න එපා. හරිද? ඒකට බුදුහාමුදුරුවන්ව සම්බන්ධ කරලා හිතන එකයි ප්‍රශ්නේ ආයි. ඇයි ඒකටම සම්බන්ධ කරලා සමාන කරලා ගන්නවනේ? හරිද? මං කියමින් ආවේ හොඳට බලන්න තණ්හාව කියන එක තථාගතයන් වහන්සේලා මතක් කරපු තණ්හාව කියන එක අපි දන්න තණ්හාවත් එක්ක සම්බන්ධ කරලානේ අපි මේ ඔක්කොම අච්චාරු හදන්නේ. හරිද? කියන්නේ කාමයේ ආදීනම ආස්වාද කැලේට තමයි ඕවා අපි සම්බන්ධ කරලා තියෙන්නේ. හොඳට බලන්න මම කියන එක හරිද? මේක තමයි තේරුම් ගන්න හොඳ නම්. තණ්හාව කියන එක සසරේ යම් යම් තැන්වලදී වෙනස් වෙන්න ගන්නවා නම් විචලනය වෙන්න ගන්නවා නම් අඩු වැඩි වෙනවා නම් තණ්හාවට ප්‍රත්‍ය වෙච්ච දේත් අඩු වැඩි වෙන්න ඕනද නැද්ද? තණ්හාව ඉබේ හට ගන්න නැහැ නේ. ප්‍රත්‍ය සහිතයිනේ. තණ්හාවට ප්‍රත්‍ය මොකද? නොදැනුවත්කම. හරිද? දැන් තණ්හාව වෙනස් වෙනවා කියලා කෙනෙක් ගන්නවා නම් නොකිය මොකක්ද යා කියන්නේ? අවිද්‍යාව වෙනස් වෙනවා කියලා නේද? මට කියන්නකෝ සසරේ අවිද්‍යාව කවද්ද වෙනස් වුනේ? සසරේ අවිද්‍යාව කවද්ද වෙනස් වෙන්නේ? අවිද්‍යාව වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන පළවෙනිම පියවර තමයි සෝතාපන්න ඵලය. සෝතාපන්න වෙනකොට මොකෝ වෙන්නේ? සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ගෙවෙනවා. ඒ කියන්නේ කාමයට එන්න තියෙන කාමතලයට නැත්තම් සතර පාය. කාමතලයේ තියෙන සතර පාය කියන කොටසට එන්න තියෙන අවිද්‍යාව කොටස නිර්වශේෂයෙන් ප්‍රහාණයයි. අන්න එතනදී අවිද්‍යාව හෙල්ලෙනවා. ඒක හරි. ඒතර මොකෝ වෙන්නේ? ඒ අවිද්‍යාව ගෙවුනා කියන නිසාම කාමතලයේ සතර පාගත වෙන්න තියෙන තණ්හා කොටස ගෙවිලා. පැහැදිලිද මං කියන එක? එතනින් තමයි තණ්හාව හෙල්ලෙන්න පටන් ගන්න කෙනෙක්ගේ. සසරේ හොල්ලනවා නම් ඕක. අඩු කරනවා නම් එතන තමයි අවිද්‍යාවට පහර දුන්නා කියලා කියන්නේ. ඊට මෙහා අවිද්‍යාව අඩු වැඩි වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? තේරෙනවද මේකේ අර නිත්‍ය භාවයේ තියෙන දෝෂය පේනවද? මට කියන්න සත්වයා සසරට බැඳෙන්නේ මම කියන කේ අදහස ගන්න උදේ සත්වයා සසර තුල නිමග්න වෙන්නේ. සසර කියන හීනය තුල ලගින්නේ සසර කියන මෝඩ මායාව තුල ලගින්නේ මොකක් නිසාද? අනිත්‍ය ධර්මතාවයේ තියෙන පැහැදිලි බව නිසාද? නිත්‍ය භාවයේ තියෙන මෝඩකම නිසාද? නිත්‍ය භාවයේ කියන ඒ මෝඩකම නිසායි ලගින්නේ. ඒ කියන්නේ නිත්‍ය භාවය නිසායි සසර යන්නේ. නිත්‍ය භාවය පවතිනකොට මොකද්ද ස්වභාවයෙන්ම සසර කියන එකේ අර්ථකථනයට එන්නේ? දුකයි කියන එකද සැපයි කියන එකද? නිත්‍ය භාවය පවතිනකොට සැපයක් හම්බෙන්න ගන්නෙ. හරිද? සැපයක් පවතිනකොට අනාත්ම නෙමේ ආත්මීය ධර්මතාව හම්බෙන්නේ. පැහැදිලිද? එතකොට නිකන් හිතනවද මේ සසරින් එතර වෙන්න හිතනවා කියලා? හොඳට තේරුම් ගන්න හරිද? මේ රුපියල් 5000 නෝට්ටුව බිමට දාලා පෑගුවා කියන එකෙන් වටිනාකම ගෙවෙන්නේ නැහැ වගේ. දශමයක්වත් හෙල්ලෙන්නේ නැහැ වගේ. මේවා නම් වැඩක් නැහැ ජරාව කියලා අහිං කරා කියන එක මොනවත් වෙන්නේ නැහැ. පැහැදිලිද? තේරුම් මං කියන එක. ඒක අත්කලමතානුවයකට බර වෙන්න ගන්නවා. කියන්නේ කාමයේ තේරුමක් නැහැ කියලා අතාරනවා කියන එක. තේරෙනවද? ඒතර උච්ඡේද ශාස්ත්‍ර දෘෂ්ටිත් එක තවත් පැටලිලා සසර ඇතුලේ නිකන් උඩ පැන යනවා එකක් වෙන්නේ. තේරෙනවද? අර බුදුහාමර මතක් කරන්නේ දණ්ඩ සූත්‍රයේ. මාන්නේ මේ සසර හරියට දණ්ඩක් වගේ උඩ දැම්මොත් දණ්ඩ වර එක කෙලවරක් වැටෙනවා. වර එක තවත් කෙලවරක් වැටෙනවා. ওই වගේ තමයි සසරේ. වර එක සුගතිගාමි, වර එක දුගතිගාමි. ඉවරක් වෙන්නේ නැහැ. පැහැදිලිද? මම තණ්හාව සම්බන්ධව කියපු අර්ථය පැහැදිලිද? උපමා පැහැදිලිද 5000 කොලේ? හරිද? ඔන්න ඔයගේ තමයි තණ්හාවේ තියෙන ගැඹුර. හරිද? තණ්හාවේ ගැඹුර ඒ වගේම නම් අවිද්‍යාව කියන අර්ථයත් ඕකම තමයි අනිත් පැත්ත නේ. ඒ කියන්නේ මේ 5000 සමාන කරනකො අවිද්‍යාවට. හරිද? මේක බිම තිබ්බත්, කසල ගොඩේ හැංගුවත්, අසුචි වලේ හැංගුවත්, රෝස මල්ලේ හනාවක තිබ්බත්. හරිද? දිව්‍ය ලෝකේ තිබ්බත්, අපායේ තිබ්බත්, මනුස්ස තලයේ තිබ්බත් මොන කොහෙ තිබ්බත් දශමයක්ව හෙල්ලෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි භයානකත්වය කියලා බුදුහාමුදුරුවෝ මතක් කරේ.
ලෝකේ පහළ වෙච්ච සියලුම දර්ශන නැත්තම් විමුක්තියක් හොයපු සියලු දෙනාට හම්බ වුණා ප්‍රතිපදාවක්. ඒ මොකද්ද? තමන්ට තියෙන තණ්හාව ගෙවන විදිහ. ඉතින් තමන්ගේ දරුවට තියෙන තණ්හාව ගෙවන විදිහ. ඒ නිසා තමයි මොකද ඒගොල්ලෝ කරන්නේ? කාමයේ තියෙන ආදීනව බල කාමෙන් අයින් වෙනවා. ඒවෙන් අයින් වෙනවා මොකෝ වෙන්නේ? හිත සංයමයකට එනවා, දැහැන් වැඩෙනවා. ඉහළට ගිහිල්ලා නේව සංඥා, නා සංඥා වගේ මට්ටම් වලටත් ඕනපත් වෙන්න පුළුවන්. අෂ්ට සමාපatti උපදවන්නත් පුළුවන්. හැබැයි විමුක්තිය නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? 5000 කොලේ තියනවද නැද්ද කියන මට්ටමට වෙනවා. වටිනාකම ගෙවෙන්නේ නැහැ. හරිද? ආත්මීය දෘෂ්ටිය ගැලවෙන්නේ නැහැ. සුඛ සහගත ස්වභාවය ගැලවෙන්නේ නැහැ. නිත්‍ය භාවය ගැලවෙන්නේ නැහැ. හරිද? පහළ කතාව. එහෙනම් හොඳට තේරුම් ගන්න අපි බලන කෝණය, අපි විමසන විදිහ වෙනස් කරේ නැත්නම් අපි දන්න පෙරපාසල් දුක්ඛය, පෙරපාසල් දුක කියන එකට තමයි අපි බුදුහාමුදුරන්ගේ අර ගැඹුරු අර්ථයක් බස්සන්න හදන්නේ. හරිද? ඒ හින්දා තමයි අර්ථය ඉතාම ලිහිල් වෙන්නේ. සූත්‍රයක් ගත්තත්. එයි අපිට තේරෙන සීමාව වෙන්නේ අපි ලියන්නේ ඕක. හරිද? ඒකයි අමාරු ඕක. පැහැදිලිද? ඒ හින්දා බුදු පියාණන් වහන්සේලා මතක් කරේ මේ සකස් වෙන ගතියටම මේ අර්ථය. අපි කතා කරන්නේ ඒක නෙමෙයි. අපි කතා කරන්නේ සකස් වෙච්ච දේවල් වලට අපි බැඳෙන්නේ කොහොමද කියන එකේ. මම එහෙම කිව්වේ අර්ථයක් පෙන්නන්න. ඉපදිච්ච ළමයාට මම බැඳෙනවද නැද්ද කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. තේරෙනවද? පිපිච්ච මලට මම හොඳයි කියනවද නරකයි කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ තියෙන දෙයට බැඳෙන්නේ නැතුව හිටියනම් හොඳයි වගේ තමයි අපිට හිතෙන්නේ. තියෙන දෙයට බැඳෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ මොකක්ද ඒ? 5000 කොලේ දිනවා මම මොකක් ගන්නෑ වගේ එකක්. පැහැදිලිද මම කියන එක? ඉතින් ඒ අර්ථය පොඩ්ඩක් තේරුම් ගන්න. මම උපමාවක් කියන්නම්. මේ නිවීම නැත්නම් නිරෝධය කියන එක පෙන්වන්න උපමාවක්ම තමයි ගන්න වෙන්නේ. හරිද? මොකද නිරෝධය පෙන්වන්න ප්‍රායෝගික තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. මම කියන්නේ තේරෙනවද? නිරෝධය කියලා වචනයක් හදනනේ නිවන කියන්නේ. නිවෙනවා කියන එක පෙන්වන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණයක්. ප්‍රායෝගික උදාහරණයක් මේ ප්‍රායෝගික සිද්ධියක් ලෝකේ නැහැ. ඒ කියන්නේ දෙයක් නැහැ නිරෝධය මේකයි කියලා පෙන්වන්න. හැමතිස්සෙම ගන්න වෙන්නේ මොකද්ද? උපමාවක්ම තමයි. උපමා අර්ථයක්මයි ගන්න වෙන්නේ හොඳේ. උපමාවක ස්වභාවය මොකද්ද? උපමාවක් කියනකොට කොහොමද සාමාන්‍යයෙන් අපි සිංහල සාහිත්‍යයෙම කරලා දිනනවා නම් මොනවද ඔකට දාන්නේ? මෙන්, සේ, වැනි, වාගේ ඔහොම දානවනේ. ඒ මොකක්ද එකකින් කියන්නේ? අනේ උදාහරණයකොත් අපේ මල්ලි මං වගේ. කිව්වොත් මොකක්ද ඒකේ තේරුම? මගේ මල්ලි මං වගේ කිව්වහම මම මල්ලි කියලාද කියන්නේ? නෑනේ. අර්ථයක් ගැබ් වෙලා තිනවා උලුප්ප ගන්න ඕනේ දැන්. තේනවද? පැහැදිලි මං කියන එක? එතකොට මොකද්ද ඒකේ අදහසේ ගැඹුර එන්න හේතුව? ඕගොල්ලෝ දන්න දෙයක් පාවිච්චි කරනවා නොදන්න දෙයක් උලුප්පන්න. අමාරුකම මොකද්ද දැන්? දන්න දේ විස්තර කරගන්න එක උපමාවෙන් කරලන්න කියන්නේ නැත්නම් නොදන්න දේ උලුප්ප ගන්න තමන් දන්න දේ පාවිච්චි කරන්න කියලාද කියන්නේ? තමන් නොදන්න දේ තේරුම් කරගන්නයි දන්න දේ පාවිච්චි කරවන්නේ දැන්. එතකොට තමන් දන්න දේ ඇතුලේ හිර වෙන එකට තියෙන සම්භාවිතාවය වැඩි. අයි නොදන්න දේ අහගන්නට වඩා දන්න දේ ඇතුලේ රින්ගන්න අපි කොහොමද කැමතිනේ? ඒතර හිතනවා මේක තමයි කිව්වේ. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවා රූපය පෙන පිඬුවක් වෙන්න. පේන පිඬුවපමං රූප. අපි ස්වභාවිකවම කරන්නේ. පෙන පිඬුව අපි දන්නවනේ. අපි කරන වැඩි ඔක්කොම ටික බලනවා පෙන පිඬුව වගේ කියලා. හරිද? වේදනාව දිය බුබුලක් වෙන්න. ඒතර දිය බුබුල අපි දන්නවා. හැම වේදනාවක්ම දිය බුබුලක් වගේ බලනවා. එහෙමද කිව්වේ ඒකේ? මොන උදාහරණයක් කියන්නද? රූපය පෙන පිඬුවක් වෙන්න කියන එකේදී හරි. කෙනෙක් තීරණය කරනවා මේ සියලු රූප පෙන පිඬුව වගේ. ඒතර රූප ටික බලනකොට පෙන පිඬුවෙන් අපි හිත මනසිකාරය කරා ගියමුකෝ. පෙන පිඬුවක් දැක්කම මොකෝ කරන්නේ? මොකෝ කරන්නේ? පෙන පිඬුවක් කියලා හිතනවද? මම කියන දේ ඒක මොඩ කියලා දෙනවද? උපමාව දුන්නේ අදහස උලුප්පන්න. අපි ගන්නේ මොකද? උපමාව ඇත්ත කරලා උපමාව සත්‍යයි කියලා අරගෙන ඒක ප්‍රායෝගිකව හිත ඉන්නවා. පැහැදිලිද? පැහැදිලි මම කියන එක? හරි. උපමාව කියනනම් දැන් උපමාව මම පොඩ්ඩක් මේ අර්ථය පැහැදිලි කළ යුතුයි. උපමා කියන ඒවා මේ ලෝකේ එක එක සිද්ධි වලින් ගන්න පුළුවන්. හරිද? පැහැදිලි මම කියන එක. තථාගතයන් වහන්සේලා පාවිච්චි කරපු උපමා ඔක්කොම මොකද්ද? ඒ කාලය තුල පාවිච්චි කරපු ප්‍රායෝගික සිද්ධි. අපි ගත්තොත් එහෙම ආදිත්ත පරයය සූත්‍රය. ඒකේ ආදිත්ත කියලා කියන්නේ මොකද්ද? ගින්නනේ. ඇස ඇවිල ගත්තේ ඒ කියන්නේ ගින්න අල්ලලා කියන්නේ. එතන උන්වහන්සේලා ඒ හිටපු තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ වඩනකොට එතන හිටපු බමුණු පිරිස ඒ බ්‍රාහ්මණයෝ පිරිස ගිනි තපින පිරිස. ඉතින් ඒගොල්ලෝ ගින්න ගැන දන්නවා.
ඒ කල්ල තමයි කිව්වේ. ඊට පස්සේ කසී භාරද්වාජ සූත්‍රය ගත්තොත් කසී භාරද්වාජ සූත්‍රය සීසෑම නැත්තම් ඒ ගොවිකම උපමා කරලා කරපු එක. ප්‍රඥාව තමයි මේ අර්ථයෙන් මම පෙන්නුවේ. සීසානවා කියන නගුල තමයි මේ අර්ථයෙන් පෙන්නුවේ කියලා අර බමුණා කියපේකට ප්‍රතිඋත්තර දෙන්නේ බුදුහාමුදුරුවෝ. සද්ධා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ කියලා ලස්සන ගාතාවක් තියෙන. ඒ වගේ. එසේ අග්ගිකන්දම සූත්‍රයේ මහා කඳක් ගිනි ගන්නකොට ඒක උපමා කරලා කිව්වා. හරිද? කිංසුකෝපම සූත්‍ර කෑල ගහක් උපමා කරලා කියනවා. මම කියුවේ පැහැදිලි නේ. ඒතර ඒ තියෙන යම්කිසි උපමාවක් ගන්නවා ඒ ප්‍රායෝගිකව ඒ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැති සිද්ධියක් අරගෙන. උදාහරණයක් කිව්වොත් මම ඕගලන්ට රොකට් එකක් උපමා කරලා උපමාවක් දුන්නොත් එහෙම උපමාව මුලින්ම තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ රොකට් ගැන අපි දන්නේ නැහනේ. හරිද? ඒ වගේ. එතකොට උපමාවක් ගනිද්දී ඒ තේරෙන්න ඒ පිළිසර වැටහෙන්න තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා උපමාවල අර්ථය හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. උපමාව ලෙහා ගන්න එක නෙමෙයි අන්තිමට වෙන්න ඕනේ. උපමාවේ ප්‍රශ්නයක් නොවෙන්න ඕනේ ඇත්තටම. උපමාව අතික්‍රමණය කරලා අර අදහසයි ගන්න ඕනේ. ඔන්න ඔක තමයි අමාරු ඈ. මම කිව්ව භාෂාවත් මැදට ආවට පස්සේ කියන වචනත් වෙනස් වෙනකොට තමන් ඒ වචන වලට දුන්න අර්ථකථනත් වෙනස් වෙනකොට අර අර්ථෙ මුලුප්පනවා කියන එක අතිශය කටුකයි. මනස ස්වභාවයෙන්ම මොකෝ කරන්නේ? කටුක අවස්ථාවේදී මනස ගන්න උපයෝගීතාවය තමයි ප්‍රයෝගය තමයි අතර දානවා. පොඩ්ඩක් බලන්න try කරලා පුළුවන්ද කියලා අමාරුයිනේ. අනේ ඕක ඕනේ නැහැ කියලා අතල්ලා. හරිද? ඒක තමයි විදින භයානකත්වය. හොඳේ. මම ඒකයි කිව්වේ. මනස සුසර කරගන්න හිතනවා වගේ ලේසි නෑ. ඒකට ඊටාම කැපවීමකින් කරන ඒ ක්‍රියාශීලී මෙහෙයුමේ ඉන්නම වෙනවා. සත්‍ය සෙවීමේ මානසිකත්වයේ කඩා ගන්න එපා කැඩුවොත්. ඒක හරියට ගිනි ගලක් තියෙනවා මෝහාත් නැති මොට්ට පිහියක් තියෙනවා. ඔය මොට්ට පිහිය මෝහාත් කරන්න නම් එක දිගට නියත ප්‍රවේගයකින් නියත සංඛ්‍යාතකින් අරක දිගටම ගාන්න ඕනේ. හරිද? ඒක ගාලා අවසාන වෙනකන් අපි ඒ වීරිය අත් නොහැර තිබ්බොත් තමයි අවසානදී හොඳ මෝහත් පිහියක් ලැබෙන්නේ. අපි ටික දුරක් යනකොට අත රිදෙනවා, කකුල රිදෙනවා, මේක එපා වෙනවා කියලා අතහැරපුවම ආයි මොට්ටයි. පැහැදිලි මං කියන එක? ඒ වගේ අර අර්ථයේ ධර්මයේ උලුප්පන්න පුළුවන් තරම් මනස තමන්ගේ ශක්තියකට දාන්න වෙනවා. හරිද? හරි. මම ওই සසර සම්බන්ධව අදහස ගන්න උපමාවක් කියන්නම්. හරි? මේක ඇත්තටම මේ කාලතරණය සම්බන්ධව කියන උපමාවක්. මේකට කියන්නේ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියලා. ඒ කියන්නේ සීයා කියන ඒ පුද්ගලයාව අරගෙන ඒ සීයා කෙනෙක් වටා තමයි මේ උපමාව කියන්නේ. හරිද? ඒ තමයි ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියලා කියන්නේ. පැරඩොක්ස් කියන්නේ කවදාවත් අර ලෙහා ගන්න අමාරුයි කියලා කියන්නේ. ඒ වගේ එකක්. හරි? මෙහෙමයි වෙන්නේ. නිකන් හිතන්න මේ තරුණ දරුවෙක් කල්පනා කරනවා අතීතයට ගමන් කරන්න. හරිද? කොල්ලෙක් කල්පනා කරනවා කාලය හරහා අතීතයට යන්න. හරිද? දැන් බලන්න මේ මම කතා කරන තරුණ දරුවා නැත්නම් මේ කොල්ලා මුණුපුරා සීයාගේ. එනේ සීයාට හම්බෙච්ච පුතාට හම්බෙච්ච පුතා. හරිද? හරි. දැන් බලන්න. මේ දරුවා කාලය හරහා යන මැෂිමක් හදලා මෙයා යනවා සීයාගේ තරුණ කාලයට. හරිද? පැහැදිලි මං කියන එක. සීයාගේ තරුණ කාලයට යනවා. ඒතර මේ දෙන්නම යාළු දෙන්නෙක් නේ. මුණුපුරයි සීයයි කියලා දැන් එකක් නෑ යාළු දෙන්නෙක්. හරිද? සීයා දන්නේ නැහැ මේ මුණුපුරා කියනෝද? මුණුපුරා කරන වැඩේ සීයාව එතනදී මං තේරුම් ගන්න උපමාව කියන්නේ සීයාව එතනදී ඝාතනය කරනවා. මුණුපුරා කාලය හරහා පිටිපස්සට ගිහිල්ලා සීයාව ඝාතනය කරනවා. ඔන්න ඔයගේ තමයි සසර. උපමාවකට කිව්වොත්. හරිද? දැන් බලන්න සිටිමුද? මුණුපුරා කාලය හරහා ගිහිල්ලා සීයාව ඝාතනය කළොත් මොකෝ වෙන්නේ? සීයාට ආච්චිව හම්බෙන්නේ නැතු වෙනවා. ඒ කියන්නේ එතන විවාහය වෙන්නේ නැහැ. විවාහ නොවුණා නම් දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තා හම්බෙන්නේ නැහැ. තාත්තා හම්බ වෙන්නේ නැත්තම් තාත්තට පුතා ඉපදෙන්නේ නැහැ. ඉපදුන්නේ නැත්තම් කාලය හරහා යන්න කෙනෙක් තේරෙනවද? දැන් ඔය අපි කරේ යන්න කෙනෙක් නැහැ කියන පැත්තෙන් ඔය කතා කරන් ඉන්නේ. හොඳට බලන්න උපමාවල තියෙන ගැඹුර. ඔහොම බලනකොට අපිට හිතෙනව නේද මේ සසර නම් ඇත්තම මෙහෙම එකක් නෙමෙයි කියලා. මේක බොරුවක්. මෙහෙම එකක් පැවතිලා නැහැ වගේ අදහසක් එනවනේ. ඇයි දැන් මුණුපුරා සීයාව මරපු ගමන් තාත්තා හම්බෙන්නේ නැහැ, තාත්තව හම්බෙන්නේ නැහැ කියන දරුවා හම්බෙන්නේ නැහැ. එහෙනම් එහෙම එකක් වෙලා නැහැ කියලා හිතෙන්නේ. ඒක තේරෙනවද?
ඕක තමයි එක අන්තකින් විස්තර කරාම උපමාව යන්නේ. අනිත් පැත්ත මොකද්ද? දැන් එහෙම එකක් වෙන්නේ නැහැ කියන්න මුණුපුරෙක්වත් ඉපදෙන්නේ නැහැ කියන්න නම් මුණුපුරා ගිහලා සීයාව මරන්න ඕනේ නේද? එතකොට මොකෝ වෙන්නේ? මුණුපුරා ඉන්නවා සීයත් ඉන්නවා කියන එකට එනවා. ඒ පැත්ත පැහැදිලිද? පැහැදිලි මං කියන එක. මුණුපුරා සීයාව මරන්න යන්න එපැයි. ඒතර මුණුපුරා ඉන්න එපැනේ. දැන් මුණුපුරෙක් නැහැ කියලා ගන්න බෑනේ. එයා ගියොත් නේ සීයාව මරන්නේ. එනේ සීයාව මරන්න සීයා ඉන්න එපැයි. ඒක ඇල තේනවද? ඒරෝ තේනවද කෙනෙක් එක පැත්තකින් අන්තගාමීව උපමාවල හෙව්වොත් එහෙම එකක් වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් අන්තගාමීව නෑ එහෙම එකක් වෙන්නේ නැහැ කියනවත් ඒක කරන්න කෙනෙක් යන්න එපේ. පැහැදිලි කතාව. අහලා දිනවද අන්තද්වය කියන එක දෝෂසහිතයි කියන එක. අන්තය කියන එක දෝෂයි කියලා අහලා දිනවද? ඔය උපමාවෙන් තේරෙන්නේ නැද්ද? අන්තගාමීව හිතුවොත් එහෙම අපිට උත්තරයක් එනවා. සීයා මරුවට පස්සේ තාත්තා හම්බෙන්නේ නැහැ, තාත්තා නැතිනම් පුතා හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔහොම එකක් යන්න කෙනෙක් නැහැ. එහෙනම් මේක බොරුවක් කියලා එහෙම එකක් හිතෙනවා. ඒක ඇත්ත වගේ තේරෙනවනේ. හැබැයි ඒකේ අනිත් පැත්ත මොකද? කාසිය අනිත් පැත්ත වගේ. ඔහොම නොවෙනවා කියලා කියන්නත් මුලින්ම මුණුපුරා යන්න එපැයි. එහෙනම් මුණුපුරා යන්න නම් තාත්තා ඉන්න ඕනේ. තාත්තා ඉන්නවා සීයා ඉන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් නැහැ කියලා ඔප්පෙනකොට තව කෙනෙක්ට මේ පැත්තෙන් තියෙනවා කියලා ඔප්පුරන් ඇදෙයි. පැහැදිලි මං කියන එක. උපමා ගැඹුරු වෙනවා හරිද? එහෙනම් අර්ථයෙන් බලන්න දැන්. ඔය අදහස තේරෙනව නේද ටික? ඕකේ බලන්න හොඳට බලන්න මං කියන්නේ කොහොමද? ඔය සිද්ධිය ඇතුලේ සීයා ඉන්නව නැහැ, තාත්තා ඉන්නව නැහැ, මුණුපුරා ඉන්නව නැහැ කියන තර්කයේ ඕන පැත්තට ගියද හැකි. හරිද? තර්කයේ ඕන පැත්තට අරගන්න පුළුවන් නේ. හොඳට අල්ලලා. ඕගොල්ලෝ කිව්වොත් එහෙම ඉන්නවා කියලා මට පුළුවන් නෑ කියලා ගේන්න. ඔයාලට පේනවද මේ කතාවේ දන්නේම නැතුව ඒ කතාව මේ වගේ රවුමක් වෙනවා කියලා? පැහැදිලි මං කියන එක. ඇයි මුණුපුරා තාත්තව අතික්‍රමණය කළා සීයාගේ පැත්තට ගිහලා මරනවා. මරපු ගමන් මොකෝ වෙන්නේ? තාත්තා නැහැ පුතා නැතුව යනවා. මෙහෙම නැතුව යන්නත් මෙයායි මෙහෙට ගිහලා මරන්න ඕනේ. පේනවද මේක චක්‍රාකාර වෙන්න ගන්නවා. ඒ කියන්නේ මොකද්ද අතරමැද සිද්ධිය? මේ උපමාව හැටියට මේක චක්‍රාකාර වෙන්න ගන්නවා. චක්‍රාකාරයි කියලා කිව්වට පින්වන්දි මෙතන චක්‍රයකට වඩා තියෙන්නේ අපිට චක්‍රාකාරයි කියලා තේරෙන්න ගන්නවා. හරිද? ඇයි මේ සිද්ධිය මුලැමැදක පෙන්වන්න බෑනේ? පැහැදිලි මං කියන එක. වෘත්තයක මුලැමැදක පෙන්වන්න බෑනේ අපිට. ඔයගලන්ට පුළුවන් ද කියන්න මෙතන තමයි මුල කියලා? ඒතර මෙතන මොකක්ද තියෙන්නේ? පැහැදිලිද? මුලැමැද අග තියෙන්නේ මොකකද කියන්නේ? මුලැමැද අග කියලා විභේදනය කරන්න පුළුවන් වෙන්නේ වෘත්තයක්ද රේඛාවක්ද? රේඛාවක්. තේරෙනවද? අපිට මොනවා හරි කතාවක මුලක් අහු වෙනවා කියන්නේ මොකද්ද? රේඛීයයි. රේඛීය ස්වභාවයක රේඛීය චින්තනයක මෙතන ඉඳන් අතන්ට යන්න අදහසක් එනවා. හරිද? හැබැයි දර්ශනයක මොකක්ද තියෙනවද අර්ථය? දර්ශනයක ওই වගේ රේඛීය හිතන්න බෑ. ඒකයි යෝනිසෝ මනසිකාරය කියලා ලස්සන අලුත් වචනයක් එකේ තියෙන්නේ. මනසිකාරය නෙමෙයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරය කියන එක අපි හිතනවා වගේ නිකන් හිත යන එක නෙමෙයි. හරිද? ඒකයි උපමාව ගැඹුරු වෙන්නේ හැමතිස්සෙම. මම උපමාව ඒකයි ලෙහලා පෙන්නුවේ. මුණුපුරා ගිහිල්ලා සීයාව මැරුවා කියන එකෙන් මුණුපුරෙකුත් එහෙනම් හම්බෙන්න බෑනේ කියලා තනින් හිත හදා ගන්න ලේසි. ඒක බොරුවක් කියලා තේරෙනවනේ. නිකන් මේ අර්ථයෙන් පේනවා. හැබැයි එහෙම කරන්න නම් මුණුපුරෙක් මෙතන යන්න බෑ පිටිපස්සේ අතීතේට. එහෙනම් තාත්තාත් ඉන්න ඕනේ සීයාත් ඉන්න ඕනේ. අනිත් පැත්ත වෙනවද? ශාශ්වතය සහ උච්ඡේදය දෙපැත්ත ඔය තියෙන. හරිද? ඔයාලට තේරෙනවද මේ සම්පූර්ණ කතාව කතාවක් විදිහට අර්ථය ගත්තාම මම සීයාගෙන් පටන් ගත්තත් තාත්තගෙන් පටන් ගත්තත් මුණුපුරාගෙන් පටන් ගත්තත් මේ කතාව කොහොමද මට කියන්න පුළුවන්? ඒක පැහැදිලිද? මුණුපුරා කියන අර්ථය පැවතුනොත්මයි තාත්තා කියන අර්ථය පවතින්නෙම. තාත්තා කියන එක පැවතුනොත්මයි සීයා කියන අර්ථය පවතින්නෙම. ඒක පැහැදිලිද? මම හිතන්නේ පැහැදිලි කියලා. ඕක කොහොම නෙමෙයි අපිට හිතෙන්නේ. අපිට හිතන්නේ මුලින්ම සීයා හිටියා, ඊට පස්සේ තාත්තා ආවා, ඊට පස්සේ මුණුපුරා ආවා කියලා. එහෙම නේද අපිට හිතෙන්නේ? බලන්න මේ දැන් අපේ සීයලා ආච්චිලා වුණත් සමහර පොඩි කාලේ කියද්දි පුතාගේ අම්මටයි තාත්තටයිනේ පුතාව හම්බුනේ මේ කාලේ කියලා කියන්නේ නැද්ද? කියනව නේද? හොඳට බලන්න දරුවා හම්බ වෙන්න කලින් අම්මා තාත්තා කියන යෙදුම යෙදෙනවද? ගැහැණු දරුවෙක්ට දරුවෙක් හම්බෙන්න කලින් ඒ ගැහැණු දරුවට අම්මා කියන අර්ථය යෙදීම සාධාරණ නැද්ද? මං කියන්නේ පැහැදිලිද? කසාද බඳින්න කලින් ගැහැණු ළමයට බිරිඳ කියලා ආමන්ත්‍රණය කරන එක හරිද වැරදිද?
වැරදිනේ? වැරදිනේ? හරිද? දැන් කවුරු හරි පිරිමි ළමෙක් ගෑනු ළමෙක් යාළුවා ඉන්නවා. ඊට පස්සේ ගෙදරට ගිහලා කියනවා මේ ඉනිමගේ පිටිද කියලා. ගැලපෙනවද ඒක? නෑ නේද? ඒ වගේ පේනවද අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න කලින් අම්මා කියලා ආමන්ත්‍රණය වැරදි කියන එක. පැහැදිලි මං කියන එක. ඒ වගේ හොඳට බලන්න මුණුපුරා කියන අර්ථය ඉලිප්පෙනකොටමයි තාත්තා කියන අර්ථය පවතින්නේ. තේරෙනවද? තාත්තා කියන අර්ථය පවතිනකොටමයි සීයා කියන අර්ථයත් පවතින්නේ. පැහැදිලිද ඒක? පැහැදිලි මං කියන එක. මං කියව නේද මුල මැද අග කියලා රේඛීයව ගන්න බැරි වෙනවා කියලා මේ අර්ථය. හොඳට බලන්න මං කියන එක. මුල මැද අග ගන්න පුළුවන් වෙනවා අපි හිතන විදියට. ඒ කොහොමද? සීයාගෙන් පස්සේ තාත්තා, තාත්තාගෙන් පස්සේ මුණුපුරා. නැත්තම් මුණුපුරාට කලින් තාත්තා, තාත්තට කලින් සීයා. ඊට පස්සේ මුත්තා, නත්තා ඔක්කොම ඇදහැයි. එහෙම හිතෙන්නද ඔය සීයා, අත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, මුත්තා කියලා කියනකොට අපිට නිකන් පිටිපැසට යනවා නේද? එහෙම එනව නේද? හැබැයි දැන් මම කියපු අර්ථයෙන් එහෙම ගන්න බෑ කියලා තේරෙනවද? තාත්තා ඉන්නකොටමයි පුතා කියන අර්ථය මතුවෙන්නේ. මෙහෙම බලන්න තාත්තගෙන් පස්සේද පුතා එන්නේ. මම හිතන්නේ බොහෝ දුරට හිතන්නේ ඔක තමයි. තාත්තට පස්සේ තමයි පුතා කියලා නේ. ඒක හරිද? තාත්තගෙන් පස්සේ පුතා වගේ නේ. මම උදාහරණයක් කියනවා තේරුම් ගන්න හරි. මෙතන මේ මේසෙ පේනවනේ. මේ මේසෙ තියෙන මේසෙ තියෙන ස්වභාවය විස්තර ගන්න. මේ මේසෙ තියෙන ස්වභාවය විස්තර ගන්න. මම උදව් කරනම් මේ පැත්තේ තියෙනවා බුලත් වට්ටිය. ඊට මෙතන තියෙනවා වටාපත. මෙතන තියෙනවා පැන්කෝප්පේ. හරිද? එක විදිහක්. අනිත් එක පැන්කෝප්පේ තියෙනවා එහා පැත්තේ වටාපත තියෙනවා එහා පැත්තේ බුලත් වට්ටිය තියෙනවා. අනිත් එක වටාපත තියෙනවා බුලත් වට්ටිය තියෙනවා පැන් භාජනය තියෙනවා. තුනයි තව මේක කෝටි ගානකට විස්තර කරත හැකියි. උඩින් වහලයක් තියෙනවා ඊට පස්සේ යටින් පොළවක් තියෙනවා ඒක උඩ මේසයක් තියෙනවා ඒකේ එහා පැත්තේ බුලත් වට්ටිය මෙහා පැත්තේ පැන්කෝපේ මැද වටාපත. පුළුවන්නේ? මට කියන්න ඔය මම විස්තර කරපු එකකින් මොන විස්තරයේද හරි? මම මේ විස්තර කරපු විදිහෙන් මොන විස්තරයේද හරියටම හරි? මොකද හරි? ඔක්කොම හරි. ඔන්න බලන්න මම කියපු ඔය ඔක්කොම විස්තර හරි නේද? ඔය ඔක්කොම විස්තර හරි නේද? හොඳට බලන්න. ඔක්කොම විස්තර හරි කියනකොට අපිට පුළුවන්ද එක වස්තුවක් මුලින් නම් කරලා ඊළඟ වස්තුව දෙවෙනිට නම් කරන්න? ඒක පැහැදිලිද? මම කියපු ඔක්කොම ටික හරි කියන්නේ මොකද්ද? ඔක්කොම සමානයි කියන්නේ හැම එකක්ම එකම විදිහට තියෙන. ඒ කියන්නේ එකම විදිහට කියලා කියන්නේ මේ එක සමානයි කියන එක නෙමෙයි. බුලත් වට්ටිය වටාපත පැන් භාජනය කිව්වත් පැන් භාජනයේ වටාපත බුලත් වට්ටිය කිව්වත් වටාපත බුලත් වට්ටිය පැන් භාජනය කිව්වත් මේ තුනම හරි කිව්වනේ. ඔය තුනම හරි කියන සමීකරණය මොන වගේද වෙන්නේ කියන්නේ? ඔය තුනම හරි කියන විදිහට කොහොමද මම මේක විස්තර කරන්නේ? ඔයාලට තේරෙනවද භාෂාව උතන අසර වෙනවා කියලා? භාෂාව හැමතිස්සෙම එකක් ගන්නවමයි මුලින්. නැත්තම් විස්තර කරන්න බෑනේ. මට බුලත් වට්ටිය මුලින්ම ගන්න වෙනවා. එක්ක වටාපත ගන්නවා එක්ක භාජනය ගන්නවා. එතකොට මට දැන් තුනම එක සැරේ පෙන්වන්න බෑනේ. ඒක තමයි භාෂාව ඔහොම ගන්නෙ. හැබැයි භාෂාව අතික්‍රමණය කළ අදහසක් ආයුතු කියලා මං කිව්වනේ. මං කිව්වේ මොකද්ද? උපමාවක් ගන්න වෙනවා අර්ථයක් පෙන්වන්න. ඒ වගේ භාෂාව කියන්නේ අන්තිමට ගත්තාම මොකද්ද? උපමාවක්. භාෂාව 100%ක්ම උපමාර්ථකින් තියන්නේ ආයේ. තේරෙනවද? අපි හිතන්නේ වක්කඩේ හකුරු හැංගුවා වගේ කියන උපමාවක්. අම්මා කියන උපමාවක් නෙමෙයි වගේ අර්ථයනේ. අම්මා කියන වචනේ උපමාර්ථයක් තියෙන එකේ හැංගීම ගත යුතුයි අම්මා කියන එක. තේරෙනවද? දැන් මම මේ කියපු අර්ථය නේ. ඕලන්ට තේරුණා නම් මේ මම කියපු අර්ථ දක්වීම් තුනම සමානයි කියලා. ඒකෙන් නොකිය මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ? බුලත් වට්ටිය ඇති කල්හිම වටාපත වෙනවා කියන එක. හරිද? බුලත් වට්ටිය ඇති කල්හිම පැන් භාජනය වෙනවා කියන එක. තේරෙනවද මේ සිද්ධියේ ස්වභාවය? එකකට පස්සේ එකක් ගන්න බෑ. එකකට කලින් එකක් ගන්න බෑ. ඒ කියන්නේ කොහොම එකක්ද? මේ ඉන්නේ මුණු පුරාණන්, මේ ඉන්නේ තාත්තා නම් අර ඉන්නේ සීයා නම්. හරිද? මම මෙහෙම කිව්වොත් කොහොමද? සීයාගෙන් පස්සේ තාත්තා, තාත්තගෙන් පස්සේ මුණු පුරා. අපිට දෙන්නේ හරි වගේ නේ. නැත්තම් පුතාට කලින් තාත්තා, තාත්තට කලින් සීයා. නැත්තම් තාත්තට පස්සේ මුණු පුරා, තාත්තට ඉස්සලා සීයා. ඔය තුන සමානද වෙනස්ද කියන්නේ?
දැන් මම මේ තියෙන සංකේත වලට ආයි වෙනම ආරෝපණය කරලා කිව්වේ දැන් අර්ථය ගන්න. ඉස්සෙල්ලා ඔයගලන්ට තේරෙනව නේද 3ම එකයි කියලා. හැබැයි මම දෙවෙනි සැරේට කියනකොට තාත්තා පුතා සීයාගේ කතා හිතට එකඟ නැහැ නේද වැඩි. ඕක තමයි ප්‍රශ්නේ. අපිට හිතක් එහෙම කොහොමද වෙන්නේ වගේ අපිට හිතෙන්නේ. පැහැදිලි මං කියන එක. හොඳට මං අන්න ඔය අර්ථයෙන් කිව්වේ මුණුපුරා ඇති කල්හිමයි තාත්තා පියා කියන අර්ථය එන්නේ. හරිද? ඒ කියන්නේ පැන්කෝප ඇති කලින් වටාපත වෙනවා වගේ. හරිද? පියා තාත්තා ඇති කල්හිමයි සීයා කියන අර්ථය පවතින්නේ. ඒ කියන්නේ වටාපත ඇති කල්හිම බුලත් වට්ටිය වේගිනවා වගේ. පැහැදිලිද? ඒතොර තේරෙනවද? අර මම කියපු කතාවේ මුල මැද අග කියන රේඛාවට වඩා, ඒ කියන්නේ මේකෙන් පස්සේ මේක කියනවට වඩා එතන තියෙන මොන වගේ අර්ථයක්ද? මේකෙන් පස්සේ අරක කියන අර්ථයට වඩා එතන පවතින්නේ මේ ඇති කල්ලි මේ වේ කියන අර්ථය. පැහැදිලිද? ඒකයි හොඳට තේරුම් විදර්ශනාව කියන එකේදී, විපස්සනාව කියන එකේදී, විනිවිද දැක්ම කියන එකේදී, නුවණ අවදි වුණා කියන එකේදී සාපේක්ෂ සංසන්දන නෙමෙයි තියෙන්නේ. තේරෙනවද? අපි කතා කරන එක සාපේක්ෂයි. මේකට පස්සේ මේක කියද්දි දුර එනවා, ළඟ එනවා, සියල්ල එනවා. ඒ එන එකේ ප්‍රශ්න වදනවද? ඒකට විදර්ශනාවක් මතුවෙන්නේ නැතුව යනවා. ඇයි මේකෙන් පස්සේ මේක කියද්දි මේ දෙක වෙන් කරගන්න දුර ළඟ සියල්ල දාන්න එපේ. ඒක අපි විස්තර කරන්නේ මොකද්ද? මේකේ දෝෂේ තමයි බලන්නේ. දුර ළඟ කියනවා දාලවත් නැහැ. පැහැදිලි මං කියන එක. හැබැයි මේ ඇතිකල්ලි මේ වේ කියද්දි හොඳට බලන්න මේකෙන් පස්සේ මේක තියනවා කියද්දි මේ දුර කියන එක අපිට සාමාන්‍ය වෙනවා. හරිද? හැබැයි මේ ඇතිකල්ලි මේ වේ කියද්දි මේ දුර කියන එකත් මේ ඇතිකල්ලි මේ වේ කියන එකට එනවා. පැහැදිලි මං කිව්ව එක. මගේ ඉස්සරහා ඉන්නවා කියනකොට දුරක් එනවනේ. ඒක මට දුර අමතක වෙලානේ අපි දෙන්නගේ දුර පෙන්නන්නේ නේ. ඒ අපි දෙන්න දෙපැත්තක ඉන්නේ කියන එක අර දුර කියන එක අමතක කරලා ගන්නේ. ඒ මොකෝ මගෙන් පස්සේ ඉස්සරහා කෙනා ඉන්නවා කියන අර්ථෙන්නේ. හරිද? හැබැයි මම දැන් කිව්වේ ඒක මොකද්ද වෙන්නේ? මම ඉන්න නිසාමයි මේ පැත්ත පවතින්නේ. එතකොට දුර කියන එකත් මාවයි මෙයාවයි මැද තියෙන එකක් කියලා වෙනම වෙනවද? මම ඇති කල්ලිම දුර කියන එකේ පැවැත්මක් වෙනවද? තේරෙනවද මං කියන එක? ඔන්න ඔය අර්ථයට තියෙන පරිසම්පාදය. හරිද? මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවයේ පවතින්නේ එකකින් පස්සේ තව එකකට නෙමෙයි. හරිද? අපි එහෙමනේ ගන්නේ අවිද්‍යාවෙන් පස්සේ සංකාරනවා, සංකාරයෙන් පස්සේ විඥාන වෙනවා. ඒ කියන්නේ මොකද මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේක කියන්නේ පුතාට කලින් ඒ 100ට පස්සේ තාත්තාට පස්සේ පුතා. අවිද්‍යාවට පස්සේ සංකාරයට පස්සේ විඥාන ඕනේ කියන්නේ. හරිද? හැබැයි ඒකේ මූල පදනම මොකද්ද? මේ ඇති කල්ලි මේ වේ කියන එක. ඔය අර්ථය පැන්න ගමන් මේ ඇති කල්ලි මේ වේ කියන එක පැන්න ගමන් සාපේක්ෂ වෙනවා, සංසන්දනය වෙනවා, කම්පයා වෙනවා. අනිවාර්යෙන් මානසිකාරය නෙමේ, යෝනිසෝ මානසිකාරය නෙමේ ඉස්මතු වෙන්නේ මඤ්ඤණාව. තනොත් මඤ්ඤණාව කියලා කියන්නේ මොකද්ද? හිතනවා කියන එක. සංවේගය තමයි බුදුහාමුදුරු මතක් කරේ මොකද්ද? මායූපමංච විඥානං කියලා. හරිද? හිතනවා කියන එක මායාකාරී කියලා කියන්නේ. හැබැයි අපිට එතන මායාකාරී කියන අර්ථය අහුවෙන්නේ නැහැ. ඒක සත්‍යම වෙලා යනවා. පැහැදිලිද මං කියව එක? මං කිව්වා නිරෝධයට දෙන්න තියෙන උපමාවක්. නිරෝධයට දෙන්න තියෙන උපමාවක් නම් සමුදයටත් තියෙන්නේ ආයි උපමාවක් තමයි දැන්. මම අර කියපු කතාව. කාලය හරහා ගමනය. හරිද? කාලය හරහා ගමන් කරලා සියව ඝාතනය කිරීම කියන සැලැස්ම. සමුදයට සහ නිරෝධය කියන දෙපැත්තම උපමාවක්. පැහැදිලිද? උතන තියෙන සමුදය අර්ථය මොකද්ද? ඔය කතාවේ හැටියට සමුදය අර්ථය මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? හට ගැන්ම කියන අර්ථය. හරි? සකස් වීම කියන අර්ථය. මට කියන්න අර කතාව හොඳට හිතලා මට කියන්න ඒ කතාවේ හැටියට සකස් වීම කියන්නේ මොකද්ද? මුණුපුරා ගිහිල්ලා සීයාව මරණ එකද? මුණුපුරා සීයාව මරුවට පස්සේ මුණුපුරෙක්වත් නැහැ කියන එකද? මම උදව් කරන්න. ඔයාලා බොහෝ දුරට හිතනවා වෙන්න පුළුවන්. මුණුපුරා ගිහිල්ලා සීයාව මරුවට පස්සේ සීයාව හම්බෙන්නේ නැත්නම් තාත්තා නැහැ, තාත්තා නැත්නම් මුණුපුරවත් නැහැ. ඒ කියන්නේ මේ කතාවේ ගතිඋත්තක් නැහැ. මේ කතාව බොරුවක්, මායාවක්, ශුන්‍යයක්, නිෂේධනයක්, බින්දුවක්, බොරුවක්, පෙනපිඩුවක්, වතුර පොදක් ඕක අරගෙන ඔන්නෝක තමයි නිවන නේද කියලා ගන්නවා. හරිද? මුණුපුරා සීයා තාත්තා පවතිනවා කියන එක නේද? සමුදය, හටගැන්ම, සැකැස්ම කියලා අනිත් පැත්තට හිතනවා. ඕක තමයි බොහෝ දුරට හිතන්නේ. පැහැදිලි මං කිව්වේ. එහෙම නෙමෙයි ඔය අර්ථය තියෙන්නේ. ඔය කතාවේ හැටියට සමුදය කියන අර්ථයට තමයි මුණුපුරා සීයාව මැරුවොත් සීයා හමු වෙන්නේ නැහැ, තාත්තා බිහි වෙන්නේ නැහැ, මුණුපුරා හම්බෙන්නේ නැහැ කියන නැතාන්තේ යන්නෙත්. සැකස්ම. කතාවනේ. කතාව අනිත් පැත්ත. සීයාව මරන්න මුණුපුරා ඉන්නත් ඕනේ, තාත්තා ඉන්නත් ඕනේ, සීයා ඉන්නත් ඕනේ කියන අර්ථයෙන් තමයි ඇත කියන අන්තය එතනින් එන්නේ.
ඔය දෙකම සැකැස්ම. හරිද? ඕවරෝල් කතාව බලන්න දැන්. ඕවරෝල් කතාව බැලුවම තේරෙනවා නේද? මුල මැද අග කියලා සම්බන්ධ කරන්න තැනක් හම්බෙන්නෙත් නැහැ. ඉවරයක් හම්බෙන්නෙත් නැහැ. හැබැයි ඉවරයක් හම්බ නොවුනට ඕනම තැනක පුස්සක් වෙලා තියෙන කතාව. ඕනම තැනක් කතාවේ ගත්තොත් පොයින්ට් කරපු ගමන් එතන පුස්සක් තියෙන්නේ. ඇයි? මේ කතාව හැටම කො වෙන්නේ? මුරුපුරා ගිහලා සියව මරනවා. එතකොට තියෙනවා නැහැ කියන දෙකම ස්ථාවර වෙන්න බැරුව යනවා. මම මොකද්ද කිව්වේ? තියෙනවා නැහැ කියන දෙකම ස්ථාවර වෙන්නේ නැහැ කියන එක. හොඳේ. අපිට වෙන්නේ එහෙම නෙමෙයි. අපිට වෙන්නේ තියෙනවා කියන එක අස්ථාවර කරන්න නැහැ කියන ස්ථාවරත්වය ගන්නවා. නැහැ කියන එක අස්ථාවර කරන්න තියෙනවා කියන ස්ථාවරත්වය ගන්නවා. පැහැදිලිද? ස්ථාවරයි, ස්ථායි, ස්ටේබල් කියලා කියන්නේ මොකද්ද? නිත්‍යයි කියන එකට. ඔය කතාව ඇතුලේ පේන්නේ නැද්ද? අස්ථාවර භාවයක් හැමතැනම ගනුදෙනු වෙනවා. හැබැයි අල්ලලා පෙන්වන්න බෑ. ඔය කතාවේ අස්ථාවරත්වයක්, අනිත්‍ය භාවයක්, අස්ථායි ගතියක්, අස්තිර ගතියක් ගනුදෙනු වුණාට මේක තමයි අස්තිර කියලා පෙන්වන්න බැරුව වෙනවා. හැබැයි කොහොමද ඕක අස්තිර වෙන්නේ, කොහොමද ඕක නොවෙන්නේ කියලා කියනකොට කියන්න පුළුවන්. තේරුණා මං කියන එක? ඔය කතාවේදී කෙනෙක් ඇහුවොත් මොකක්ද ඔගේ තියෙන අස්ථාවරත්වය? පෙන්වන්න පුළුවන්ද? බලන්න මං කියන එක. කෙනෙක් අහනවා දැන් ඔය බුණුපුරා ගිහලා සීයව මරන කතාව අස්ථාවරත්වයට කොහොමද ගන්නෙ? එනේ අස්ථාවරත්වය කොහෙද ඔගේ තියෙන්නේ? උඩින් හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් කියනවා සීයව මරුවට පස්සේ තාත්තා හම්බෙන්නේ නැහැ. එයා හම්බෙන්නේ නැත්නම් මුණුපුරා හම්බෙන්නේ නැහැ. ඕක තමයි මේකේ තියෙන අස්ථාවරත්වය කියලා. ඒක නෙමෙයි අස්ථාවරත්වය. පැහැදිලිද? ස්ථාවරත්වය මොකක්ද කියලා අහුවාම සාමාන්‍ය හිතන කෙනා කියන්නේ සීයක් ඉන්නවා, තාත්තත් ඉන්නවා, මුණුපුරා ඉන්නවා කියන එක තමයි ස්ථාවරත්වය කියලා. තේනවද? හැබැයි ඒක නෙමෙයි ස්ථාවරත්වය. හොඳේ. ඒක විතරක් නෙමෙයි ස්ථාවරත්වය. පැහැදිලිද? ඔයාලට තේරෙනවද ඔය කතාව සම්පූර්ණ ගුලියකට ගත්ත ගමන්? ඇයි මං එහෙම කියන්නේ? මුණුපුරා ඇති කල්ලිම පියාවේ, පියා ඇති කල්ලිම සීයාවේ. හරිද? පැහැදිලිද? ඒ වගේ මොකද අනිත් පැත්ත? මුණුපුරා නැති කල්ලිම පියා නොවෙනවා. පියා නොවන කල්ලිම සීයා නොවෙනවා. දැන් නොවෙනවා කියලා කියන්නේ නැහැ කියන එක නෙමෙයි ආ. එනි මුණුපුරා ගිහලා සීයාව මැරුවාම තාත්තා නැතිලා මුණුපුරා නැති වෙනවා කියන එක නෙමෙයි කිව්වේ. හරිද? පැහැදිලි මං කියන එක? මට කියන්න ඕනේ ඔයාලට තේරෙනවද ඔය කතාව සම්පූර්ණ හරයක් කරලා ගත්තාම තියෙනව නැහැ කියන දෙකේම අස්ථාවරත්වයක් හම්බෙනවා. පැහැදිලිද? හොඳට මට හිතලා කියන්න ඔය කතාවේ හැටියට තියෙනවා නැහැ කියන එකේ අස්ථාවරත්වය කාලයක් එක්ක පෙන්වන්න පුළුවන්ද? උදාහරණයක් මම කියන්නම්. හිතන්නකෝ මේ බුලත් කොලේ. මේ බුලත් කොලේ අස්තිරයි අනිත්‍යයි කියලා පෙන්වනවා නම් ඔයාලට කොහොමද කරන්න වෙන්නේ? මේ බුලත් කොලේ අනිත්‍ය වෙනවා අස්ථාවරත්වයට පත් වෙනවා කියලා ඔප්පු කරන්න කිව්වොත් කොහොමද ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ? මැල වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ගුලි වෙනවා, හැකිලෙනවා, දිරන ඕනේ. ඒකට කොච්චර වෙලා යනවද? මේක. දවසක්. ඒතර මොන වගේද ඔය කතාව? මේකෙන් පස්සේ මේක වෙනවා, මේකෙන් පස්සේ මේක වෙනවනේ. ඔය කියන්නේ මොකද්ද? ඔය කියන්නේ ජීවන චක්‍රය වගේ එකක්. හරිද? හොඳට බලන්න. මේක බුලත් කොලේ කියලා ගන්නකො. මේකේ අස්ථාවර භාවයට අපිට උදාහරණ දෙන්න පුළුවන් නේ ඔන්නෝම ගැලවුණා කියන එක. නේ? කැඩුවා කියන එක. මට කියන්න බුලත් කොලේ කැඩුවා කියන එකේදී දැන් මේකට ඔයගොල්ලන්ගේ උත්තරේ මොකද්ද? බුලත් කොලේ කැඩුවා. අනිත්‍ය වුණා නේ. මට පුළුවන් නම් මෙතන බුලත් කොලේ කැඩුවා කියන එක පෙන්වන්න. බුලත් කොලයක් කැඩුවා කියන එක දැන් පෙන්වන්න මෙතන. බුලත් කොලයක් කැඩුවා කියලා දැන් ඔයගොල්ලෝ කියන්නේ මේකට. ඒක තමයි අස්ථාවරත්වය නේ. අස්තිරයි කියන්නේ ඕකනේ. මං අහන්නේ මෙතන මට පෙන්වන්න ඔයගොල්ලෝ කියනවා නම් ඔයගොල්ලෝ මට කියනවා නම් මේ උනේ බුලත් කොලේ කැඩීම හාමුදුරනේ කියලා. කොහොමද මෙතන බුලත් කොලයක් කැඩුවා කියලා දැන් ඔප්පු කරන්නේ? කොහොමද පුරන්නේ? පුළුවන්ද? ඒතර කොහොමද බුලත් කොලයක් කැඩනවා කියලා කියන්නේ? හා? පරණේකෙන්ද? මං කියන එක පැහැදිලිද? මේ අදහස පෙන්වන්නේ හරි. ඔගොල්ලෝ අනිත්‍ය කියන එක, දුකයි කියන එක, අනාත්මයි කියන එක ගන්නේ මෙහෙම එකකට පස්සේ අරගෙන. හරිද? අර ගහරේට හොඳ බුලත් කොලේ වගේ. ඒක මැලෙනවා කියන්නේ මේක වගේ. ඒක ඉරනවා කියන්නේ මේ වගේ. ඒතර මේ ඇති කල්ලි මේ වේ කියන දර්ශනයක් නෙමෙයි වැඩ ගන්න උතන. අරකට පස්සේ මේක, මේකට පස්සේ ඒක. තේරෙනවද? ඒක හරියන ගන්නේ මේක හරියට කොහොමද? 100ගෙන් පස්සේ තාත්තා, තාත්තගෙන් පස්සේ මුණුපුරා කියන එක ඔය කියන්නේ. තේරෙනවද? හැබැයි මම මුලින්ම කිව්වා ඔය කතාව නෙමෙයි අදහස. ඇති කල්ලි වේ කියන එක. මේ ඇති කල්ලි මෙය වේ කියන එක.
හරිද? ඒකයි මම අර මේ මේසේ උපමාවෙන් පෙන්නුවේ මෙහි ඉඳන් විස්තර කරත් මේකෙන් විස්තර කරත් දෙපැත්තට විස්තර කරත් උඩින් ඉඳන් පල්ලෙහාට විස්තර කරත් ඒ හැම එකෙම කියන්නේ එක ස්වභාවයක්. ඒ ස්වභාවය එකයි කියලා කියනවා නම් අපිට එක වස්තුවකට එක දෙයකට එක කෙනෙක්ට ප්‍රමුඛ ස්ථානය දීලා කතා කරන්න බෑ. මං අනිත් පැත්තට කිව්වා භාෂාව අසමත් එක තැනකින් පටන් ගන්න නැතුව ඒකට වැඩ කරන්න බෑ. භාෂාවක් කතා කරනකොට වාක්‍යයක් ලියනකොට ලේඛනයේ සහ භාෂාවේ තියෙන දෝෂය උකයි. පටන් ගන්න නෝ කොහෙන් හරි. හරිද? පටන් අරගෙන පටන් ගන්න එක අවසානයක් කියලා පෙන්වන්න නැතුව පටන් ගැනීමම තමයි කියන පෙන්වන උපමාවක් ගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් මෙතන පුණ්‍යානුමෝදනාව කියලා කොලයක් තියෙනවනේ. හරිද? මෙතන පේනවාද පුණ්‍යානුමෝදනාව තමයි මුලින්ම තියෙන්නේ. හරිද? නේ? නම තියෙන පුණ්‍යානුමෝදනාව. මාතෘකාව ඊට පස්සේ ඒකේ නම දායකත්වය හොම තියෙනව නේද? මම අහුවොත් මේ අරමුණ කියන එකේ පුණ්‍යානුමෝදනාවක් නැද්ද? අරමුණ කියන එකේ පුණ්‍යානුමෝදනාවක් නැද්ද? පුණ්‍යානුමෝදනාව කියන එකේ අරමුණක් නැද්ද? කොහොමද ඒතර මේ කොලේ ටයිප් කරන්නේ? කියන්න එපා එක්කුඩ ටයිප් කරනවා කියලා ඈ. තේරෙනවද මම කියන එක? ඒතර තේරෙනවද භාෂාව අසමත් වෙනවා උතනදී. ඒකයි භාෂාව දන්න කෙනෙක්ට ලියන්න පුළුවන් මිසක නොදන්න කෙනෙක්ට භාෂාවෙන් අර්ථය උල්පන්න බෑ. ඇයි? ලියෙන්නෙම මෙහෙම. තේරෙනවද? පැහැදිලි මම කිව්වේ. නිකන් මම කිව්වේ ඉඳ කියන්නම්. මොකද මේ පුණ්‍යානුමෝදනාව කියන එක ඇත්ති කල්හිමයි මාතෘකාව කියන එක එන්නේ. අතෝ පුණ්‍යානුමෝදනාවෙන් පස්සේ මාතෘකාව එනව නෙමෙයි. පැහැදිලි මම කියන එක. තේරෙනවද මම කිව්වේ? ඒ වගේ අර කාලතරණයේ කතාවේදී බලන්න ඔය කාලතරණය කියන අදහසම දැන් මම මොකද්ද මුලින්ම කිව්වේ කාලතරණයේ කතාවක් කියලා නේ කිව්වේ නේ. ටයිම් ට්‍රැවලින් වල තියෙන විරුද්ධාභාසයක්. පැරඩොක්ස් කියන්නේ විරුද්ධාභාස. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්නයක් එනවා. තේරෙනවද මේ සිද්ධිය මම කියනකොටම කාලතරණයේ ඇතුලේ මේ වගේ වැඩක් වුණොත් කාලතරණය කිරීමක් කරන්න බැරි වෙනවනේ නේ. මුණු පුරා ගිහිල්ලා සියව මරන්න දක්ෂයි නම් තරණය කරන්න බැරි වෙනවනේ කාලේනේ. එතන තේරෙනවද ඒ කතාවේ තියෙන පුස්ස. ඒ කතාව ලස්සනට ගොතලා මම කිව්වට කතාව කියන ඒ ස්වභාවය ඇතුළෙම නොවන ගතියක් පේනවද? එහෙනම් තමයි සාමාන්‍ය විද්‍යාවේදී කාලතරණය කරන්න බෑ කියන එකට ගේන අර්ථය ඔය. පැහැදිලි මං කියන එක. කොහොමද කාලතරණය නම් කරන්න බෑ හොඳේ. කාලතරණය කරන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ තැනට ගිහිල්ලා බණ අහගෙන යනවා අපේ කට්ටිය. එහෙම කරන්න බෑනේ. තේරෙනවද? ඒකනේ ෂණ සම්පත්තිය වටිනවා කියලා කියන්නේ. නේද? එහෙම උපකරණයක් හැදුවොත් හරි වටි ඉතින් කවදාවත් හදන්න බෑ. හරිද? පැහැදිලි මං කියුවේ. මම මේ කියපු අදහස ගත්තත් වටි එහෙම එකක් හැදුවොත් හොඳයි. හැබැයි කවදාවත් හදන්න ඒ අර්ථයම තමයි දැන් මං කිව්වේ. හරිද? එහෙනම් උපමාවේ අදහසයි මට මතක් කරන්න ඕනේ සහ ඔය මේ ඇති කල්ලි මේ වේ කියන දර්ශනයේ තියෙන ගැඹුරු බව සහ සියුම් බව කියන එක කෙස් ගහින් වෙනස් වෙන්නේ. يعني මේ කතාව කියනකොට මේ ඇස් ඉදිරි පිට පෙන්වන්න පුළුවන් මේ අර්ථ අපි ගන්න අර්ථවල වැරද්දක් තියෙනවා කියලා. හැබැයි හරි අර්ථය මොකද්ද කියන එකත් ඒ අන්තර්ගතය තුල තියෙනවා. ඒක උලුප්පා ගන්න ඕනේ. තේරෙනවද? ඒ තමයි මම අර කිව්වේ භාෂාව අන්තිමට උපමාර්ථයෙන් තියෙන්නේ කියලා. හරිද? උදාහරණයක් කිව්වොත් එහෙම ආදරය කියන වචනයට සාධාරණයක් කරන්න වචන දක්ෂ නැහැනේ. ආදරය කියන වචනේ කිව්වට අකුරු 4. මොකක්ද මේ හැඟීම? හැඟීමට දෙන්න තියෙන මොකද්ද? උපරිම සාධාරණ වචන 4. අකුරු 4 නෙමෙයි. තේනවද? ඕක තමයි කර කියාගන්න දෙයක් නැති හින්දා කියන්න වෙලා තියෙන්නේ අද. වැහද? චතුරාර්ය සත්‍ය කියලා කියද්දී ඒ අදහසට සත්‍යයට කියන්න තියෙන හොඳම ටික තමයි ඔය කියලා තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? හිතන්න එපා උපරිම සාධාරණයක් වුණා කියන එක. හොඳේ. මොකද භාෂාව හැමතිස්සෙම හැංගීම දන්න කෙනාට තමයි උලුප්පන්නේ. පැහැදිලිද? ඒ නිකන් හරියට දැන් අපි කොහේ හරි යනකොට චීනේ මිනිස්සෙක් මොනවා හරි කිව්වොත් මට තේරෙනවා වුණා. පැහැදිලිද මං කියන එක? අපි එක එකව හිතා ගන්නවා මෙයා කියන්නේ මේක වගේ වෙන්නේද කියලා. හැබැයි නිකන් මෙහෙම හිතන්න. නිකන් කවුරු හරි යනකොට මෙහෙම අතපාලා බඩ පෙන්නුවා. අන්න හැංගීම එනවනේ. තේරෙනවද? ඒ යුනිවර්සල් ලැන්ග්වේජ් කියන්නේ. එනේ විශ්ව භාෂාව කියලා කියන්නේ. ඒ විශ්වයේ තියෙන භාෂාවක් අනිවාර්යයෙන්ම හැදෙන්නේ ඒ මූල හැංගීම පෙන්වන්න. හරිද? ඉතින් මේ හැංගීම සත්‍ය කියන තැනින් මතුවෙනකොට ඒකටත් අන්තිමට අපිට ගන්න වෙන්නේ භාෂාවම තමයි. ඉතින් භාෂාවම තමයි වැරදිලා ගත්ත ගමන් හෙනේට තියෙන්නේ. පැහැදිලිද? ඊගාට මඩවලේ අපි වැටලා ඉන්නවා නම් මඩේ වැටලා ඉන්නවා නම් ආයි ඒගොල්ලට යන්න පාවිච්චි කරන්න වෙන්නේ මඩම තමයි ඉතින්. හැබැයි මඩ කියලා තේරුම අරන් යන්න ඕනේ නැත්නම් එහෙම හොයන්නේ.
මට මෙච්චර උදව් කරපු මඩනේ පොඩි පොඩ්ඩක් අරගෙන කකුලේ පොඩ්ඩක් මාකයක් හරි තියාගෙන යනවා කියලා හිතනවා. ඕකම තමයි අර බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මොකද? මහන්නි ධර්මය පහුරක් කොට දේශනා කරමි තරණය පිණිසයි කරේ තියාගෙන යන්න නෙමෙයි කියලා. ඒ අර්ථය තියෙන එතනට. හරි. මම හිතනවා දහසක් එන්න ඇති කියලා. මම කිව්ව මුලින් පටන් ගත්තත් මේකේ විමසීමක් තියෙනවා අසීමාන්තිකව. හරිද? ඊටාම දීර්ඝ කැපකිරීමක් කරන්න තියෙනවා. ඒ කියන්නේ මෙහෙයුම අති භයානකයි අතිශය සිව්. හරිද? ඒ නිසා මේ පැත්තට තමන්ගේ ධෛර්ය ශක්තිය වීරිය උදවන්න කියන අර්ථයෙන් තමයි මම ඔය උපමා ටික මතක් කරේ. හිතන්න එපා නිකන් අර හිතනවා වගේ නිකන් කිව්ව ගමන් ආයි කරගන්න පුළුවන් අර්ථයකට වඩා හිතන්න විමසීමක් කරන්න ලොකු අර්ථයක් ඔකේ තියෙනවා. හරි. ඒකයි මම මුලින්ම මතක් කරේ අර මනුෂ්‍ය ගුණධර්ම ටික. තමන්ගේ වටිනාකම් ටික, හික්මීම ඔය හැදියාව ටික පුළුවන් තරම් තමන්ගේ පැත්තෙන් හදන්න, ඒක වර්ධනය කරන්න, ඒක ඊටාම ලොකු සහනයක්, හැකියාවක් බවට පත් වෙයි අනිවාර්යයෙන්. හරිද? මම ඔය උපමාවල තියෙන ලස්සන තව පැත්තක් කියන්නම්. මම මුලින්ම කියවනේ ඔය 5000 කතාව. 5000 ගොල්ලේ කතාව මම කියවනේ. ඒ කතාව මම වෙන පැත්තකින් කියන්නම් වෙන අර්ථයක් මතු කරන්න. හරිද? දේශනාව අවසන් කිරීමේ අර්ථයක් තියලා. පියවන්නේ 5000 කොලේ මොන දේ කරත් ඒකේ තියෙන වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. අතේ තියාගත්තත්, පර්ස් එකේ තියාගත්තත්, කොට්ටේ උඩ තිබ්බත්, මෙට්ටේ උඩ තිබ්බත්, සේප්පුවේ දැම්මත්. කකුලෙන් පෑගුවත්, ගුලි කරලා විසික් කරත්, අසුචියේ තවරුණත්, මඩ තවරුවත්, වතුරේ ගිලුණත් 5000 වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ කවදාවත් තමන්ගේ තියෙන වටිනාකම කිසිම දෙයක් හමුවේ අව탁සේරු කරගන්න එපා. හරිද? මිනිස්සෙක් කියලා ඉපදිච්ච එකේ වටිනාකම තමන්ට මොන හිනේ පාත් වුණත් නතර වෙන්නේ නැහැ. කකුල් කඩලා ගියත්, අතපය කඩලා ගියත්, අම්මලා තාත්තලා තරහ වුණත්, තමන්ගේ ප්‍රිය අයින් වෙලා ගියත්, මැරිලා ගියත්, තමන්ගේ ඉස්සරහා මිනිස්සු මැරලා වැටුණත්, තමන්ට නින්දා කරත්, ප්‍රශංසා කරත්, තමන්ට ලැබිච්ච ජීවිතේ වටිනාකම 5000 කොලේ තියෙන තැන මත වෙනස් වෙන්නේ නැහැ වගේ වටිනාකම තමන්ගේ ජීවිතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. ඒක අතිශය කලාතුරකින් ලැබෙන අතිශය වටින ජීවිතයක්. මේ වගේ කාලෙක ඉපදෙන එක නම් අතිශය කලාතුරකින් හම්බෙන්නේ. හරිද? ඒ හින්දා ජීවිතේට තියෙන අව탁සේරුව තමන් තුලින් එන්න ගත්ත දවසට ඒ තරම් භයානක තව හතුරෙක් නෑ. තමන්ට තමන් එරෙහි වුණොත් එහෙම මාර භයානකයි. හරිද? ලෝකයා එරෙහි වුණාට කමක් නෑ. මොකද හැමෝටම හැමෝම අපිට ඉම්ප්‍රෙස් කරන්න බෑනේ. මට හැමෝගෙම වීරයෙක් වෙන්න බෑ ලෝකේ. අපි හැමෝම කාගේ හරි කතාවල දුෂ්ටියෝ තමයි. අපි හැමෝගෙම කතාවල වීරයෝ නෙමෙයි. හරිද? තේරෙනවද මම කියන එක? ඒ හින්දා කාවවත් ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි ජීවිතේ තියාගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වටිනාකම තමන් තේරුම් ගන්න. තමන් මනුස්සයෙක් කියලා ඉපදිච්ච එකේ අරමුණ සාක්ෂාත් කරගන්න විතරයි උත්සාහ කරන්න ඕනේ. ඒක උත්සාහ කරලා සාක්ෂාත් කරලා ඉවර කරාම අනික් කට්ටිය මොනවා කළත් ප්‍රශ්නයක් නැහැ. හරිද? නැත්තම් එහෙම අනිත් මිනිස්සු මැත්තේ නැහෙන්න ගියොත්, අනිත් මිනිස්සු මැත්තේ බහලෙක් වෙන්න ගියොත් එහෙම මේක කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ. ඔක හරියට ළමයි 10 දෙනෙක් හදාගත්ත අම්මා කෙනෙක්ට ළමයි අඬන නවත්තන්න බෑ වගේ. මේ ළමයි අවසානසලා මේ පැත්තිනකොට අනිත් ළමයි අඬනවා. අනිත් කෙනාව අරගෙන දැන් එක්කෙනෙක් නැලෙව්වා කියලා හිතන් ඉන්නේ. එයා වුණා අනිත් පැත්තිනකොට තව 9ක් ආයෙ අඬනවා. කලින් එක්කනට අඬනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න. අපිට හැමෝගෙම ජීවිත කතාවල වීරයෝ වෙන්න බෑ. අපි කොහොමද දුෂ්ටයෝ තමයි සමහර ඒවා. හැමෝගෙම හිත හදන්නත් බෑ. අපි අපේ පැත්ත හදාගෙන ඉස්සරහට ගියොත් මේ කාලේ ලොකු ලාභයක් වාසියක් වන්නාමක් ගන්න පුළුවන් වෙයි. හරිද? ඒ වෙනුවෙන් තමන් කැප වෙන්න, මනුස්සකම් ටික හදන්න, ගුණධර්ම ටික වඩන්න, පුළුවන් තරම් තමන්ගේ හික්මීම හදාගන්න. හික්මීම තියෙන්න ඕනේ මොකටද? සුපරීක්ෂාකාරීව කියන දේ හොඳට තේරුම් ගන්න. කලබලයි නම් එහෙම දුවනවා නම් අමාරුයි. මොකද අපි කතා කරන්නේ අතිශය ගැඹුරු කාරණාවක් සම්බන්ධව. සිවුම් වගේ පෙවුනට. හරිද? සත්‍ය ගවේෂණය, සත්‍ය පරීක්ෂණය මොන හේතුවකටවත් නතර කරන්න එපා පිරිනොම් පාළි ඉවරනකම්. මම කිව්වේ රහත් වෙනවා සෝතාපන්න කතා නෙමෙයි. පිරිනොම් පාළි ඉවරනකම් සත්‍ය ගවේෂණය නතර කරන්න එපා. මම මතකයි ශාලා සූත්‍රයේ බුදුහාම මතක් කරනවා සෝතාපන්න වීමට කුමක් කළ යුතුද? සෝතාපන්න කෙනා කුමක් කරනවද? සකෘදාගාමි, අනාගාමි, රහත් උත්තමයන් වහන්සේලා කුමක් කරනවද කියලා අහන්න තැනක් තියෙනවා. ඒතර රහතුන් වහන්සේලා කුමක් කරනවද කියන තැනදී මොකද මතක් කරන්නේ? පංච උපාස්කන්ධයේ උදයව්‍ය දකිමින් වාසය කරන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ පිරිනොම් පාන කම්ම මේ දෝෂෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ. හරිද? උපදිය නැත්තම් ස්කන්ධවල නිවීමම අවසානයේ දක්වා ඉන්න වෙනවා. මේකේ පස්සෙන් වැටිලා. එච්චරට මහ හොරෙක් ඉන්නේ හොඳේ. එච්චරට කුපාඩියෙක් ඉන්නේ. එච්චරට ඊටාම පල්ලහා චරපුරුෂයෙක් අපිත් එක්ක ඉන්නේ. ඕන ලාක බෙල්ල කපන්න පුළුවන්. හරිද? ඒ හින්දා එයාව පොඩ්ඩක් වත්තම් කරගෙන තමන්ගේ වැඩේ කරගන්න මට්ටමට තමන් දක්ෂ වෙන්න. ඒක තමයි දක්ෂතාවය. ඒ උදෙසා පුළුවන් තරම් යහපතේ හික්මන කියන එක මතක් කරනවා. මේ කාලය අපි ඉන්න කාලය ලේසි නෑ. මිනිසුන්ට අතිශය අමාරුයි. තමන්ට පුළුවන් නම් සුළු හෝ දෙයක් හිනාවකින් හෝ මනුස්සයට සංග්‍රහ කරන්න අතිශය වටී. ඊටාම පීඩාකාරී ව්‍යසනකාරී තත්ත්වයක ඉන්නේ. යම් දවසක තමන්ට තේරෙයි මේ අර්බුදේ නිර්මාණය කරන්න හේතුනේ කවුද කියන එක. හරිද? මම නෙමෙයි කියලා ඕක හිත හදා ගන්න බෑ. අර්බුදේ උපරිම නිර්මාතෘ තමන් තුළ ඉන්නවා කියන තේරුම් ගත්ත දවසට සහනෙ ලැබෙයි. හරිද? ඒ වෙනුවෙන් උත්සාහ කරන්න කියන මතක් කරනවා. ඉතින් හැමෝම එකතු වෙලා සම්බන්ධ වෙලා අපිට සාකච්ඡාවක් කරන්න අවස්ථාව ලැබුණා. දායකත්වය ලබා දෙන්න
අවස්ථාව ගත්තේ නුගේගොඩ මිරිහාන ගාල්ලගේ මාවතේ අංක 104 දරණ නිවසේ පදිංචි කුමාරි මානෙල් ඇන්ඩ්‍රු මහත්මිය විසින් සහ ඒ සියලුම දෙනා එකතු වෙලා අරමුණ ලෙස මතක් කරලා දිනවා 2022 අප්‍රේල් 13 වන දිනට 60 වන ජන්මදිනයේ යෙදෙන කුමාරි මානෙල් ඇන්ඩ්‍රු මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ ලැබේවා කියන එක. නුගේගොඩ මිරිහාන ගාල්ලගේ මාවතේ අංක 104 දරණ නිවසේ විසූ පරලෝ සැපත් ඇන්තනි ඇන්ඩ්‍රු පියාණන්ට චාර්ලට් ඇන්ඩ්‍රු මෑණියන්ට පර්සි පියසිරි පෙරේරා ස්වාමීන් පුරුෂයා ඇතුළු මියගිය සංසාරගත ඥාතීන් හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඉක්මනින් ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවා කියන අර්ථයත් සුජීවත සිටින පුතණුවන් දියණිය ඇතුළු සියලු ඥාතීන්ට සහ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත් ශක්තිය ධෛර්යය නිරෝගී සුවපත් භාවය ලැබිලා පතන අවබෝධයකින් වහවහ නිවෙන්න මේ සියලුම පුණ්‍ය ශක්තිය උපනිෂේ සම්පතක් වේවා කියලා ඊටමත් උත්කෘෂ්ඨ සත්පුරුෂ ප්‍රාර්ථනා තබලා තිනවා. ඒ සියල්ල එසේම වේවා කියලා අපි සියලු දෙනාමත් සාවසිතින් මේ පුණ්‍ය අනුමෝදනාව අනුමෝදන් වෙනවා. හැමෝම සාදු කියලා පින් අනුමෝදන් කරගන්න. විශේෂම සිහිපත් කරනවා ලොකු ස්වාමීන් වහන්සේලා පාදාභිවන්දනයෙන් යුතුව මේ ප්‍රඥාන යාලිකාව මේ මට්ටමට අරන් ඉන්න තාම කැපවීමක් කරලා මේකේ තියෙන පසුපස වීර හැමෝම දැකලා නැහැ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා වේසමාංශයෙන් අපි දැකලා තිනවා. ඉතින් ඒ සියලු දේම කරන්නේ කවුරු හරි සත්පුරුෂයෙක් ධර්මයක් හොයාගෙන මේ සසරෙන් ගැලවිලා යන්න පාරක් කපා ගන්න කියන අර්ථය. ඉතින් මේ පාරමිතාවම අතිශය සත් පාරමිතාවක්. මේ ප්‍රාර්ථනාව. ඉතින් සියලු දෙනාට මේ දහම් පදයක් ඇහිලා එක වචනකින් හරි කෙනෙක් පොඩ්ඩක් උත්තේජනයක් ගත්තොත් මොකක් හරි තියෙනවා මේකේ හොයන්න ඕනේ කියලා. බණක් හරි අහන්න හිත හදාගත්තොත් ඒකයි වෙන්න ඕනේ. ඉතින් හැමෝම පුළුවන් උපරිමයෙන් ධර්මයේ හොයන තැනට ජීවිතේ සකස ගනී කියන සත්පුරුෂාර්ථයෙන් තමයි මේ අර්ථ ධර්ම ඔක්කොම හැමෝටම බලන්න අහන්න පුළුවන් විදිහට මේ මාධ්‍යයට හරවන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරපු සියලුම ලොකු සන්නාස්ලාව පාදාමෙන්තු සිහිපත් කරනවා. අපේ සියලුම ගුරු ස්වාමීන් වහන්සේලාව පාදාමෙන්තු සිහිපත් කරනවා. පැවිද්දට ඒ ආචාර උත්තමයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා ඊටාම ගෞරව අභිමාණයෙන් ගෞරව බහුමාණයෙන් සිහිපත් කරනවා. ඒ වගේම සියලුම මහා සංඝරත්නය සිහිපත් කරනවා. ඒ වගේම සතර පෙරේ දායකාරකාදීන් ඒ වගේම අපේ සියලුම සහෝදරයන්ව සිහිපත් කරනවා. කාර්ය මණ්ඩලේ ඊටාම වෙහෙස මහන්සියක් තියෙනවා මේ විද්‍යුත් මාධ්‍යයෙන් මේව හරවන්න. ලේසි පාසු නැහැ. ඉතින් මේ සියලු දෙනාගේම අප්‍රතිහත ධෛර්යයට වීරියට සියලු දෙනාට සත්පුරුෂ සංසේවනයක් ලබන්න සියලු දෙනාට අන්ධකාරයෙන් ගැලවිලා ආලෝකයක් ලබා දෙන්න කරන මේ මහා සත්ක්‍රියාවට අප සියලු දෙනාගේම ගෞරව නමස්කාරය පුණ්‍ය අනුමෝදනාව අපි එකහෙලා සියලු දෙනාටම සතුරු සිංහිත්ව අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාගේම නමින් ජන්මාන්තගත වෙන්න දෙච්ච සියලුම සත්පුරුෂයන් වහන්සේලා අමරත ආතලංගිරමල අනන්ත සසරේ සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් දැකලාගෙන අනුමෝදන් වෙත්වා. දුගතිය අධ්‍යාපයක ඉන්නවනම් සුගතිය භාග ලබාවා. සුගතියක ඉන්නවනම් සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන සද්ධර්ම ශ්‍රවණය කරගෙන බුදු පියාණන් වහන්සේලා ලෝකේ ජීවමාන වෙච්ච කාලෙක ධර්මයේ ජීවමාන වෙන කාලෙක මහා සංඝරත්නය වැඩ වාසය කරන කාලෙක ඊයතන්ට සසර දුකින් අත මිදෙන්න ධර්මාභි සමය ලැබෙන්න වටපිටාව සැකසේවා මේ පින් ඊයතෝ සාවසිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි සියලු දෙනාම සාවසිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වටපිටාව සැකසන්න සියලු දෙනාම ගෙවල් වලින් ඉඳන් මෙහෙට එන්න ඒ ගමන් බිමන් පහසුවම් මේ වගේම තමන් ගෙවල් වල නතර වෙලා තමන්ට අවස්ථාව ලබා දුන්න සියලුම දෙනාව සිහිපත් කරගන්න ඕනේ. ඒ වගේම හැමෝම ඇවිල්ලා සිවුරු පටක් හරි දෑසින් දැක බලා ගන්න ලැබිච්ච එක සසර ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්. උදාහරණ මතක් කරලා තියෙනවා ධම්මපදයේ කාසාව චීවරයක් නැත්නම් මේ කසාවත කියන එක අසූචියේ තැවරලා තිබ්බත් දොහොත් මුදුනේ තබා වඳින සුදුසුයි කියන එක. ලෝකේ තියෙන අතිශ්‍රේෂ්ඨ කසාවත නැත්නම් මේක තමයි පොරවණය. ලෝකේ තියෙන අතිම ශ්‍රේෂ්ඨ දේ. දෑසින් දැක ගන්න ලැබීමේ ආනිසංසය මතක් කරනවා මංගල සූත්‍ර අටුවාවේ මට මතකයි. සසරේ ඇස් රෝගයක්වත් ලැබෙන්නේ නැහැ. ඇස් රෝගයක්වත් වැළඳෙන්නේ නැහැ කියන එක. එච්චර ආනිසංසය කියලා මතක් කරන්නේ චීවරයක් දකින්න ලැබෙන එක. ඉතින් එහෙම ලැබිලා උපස්ථානයක් කරන්න ලැබෙන එක සංඝයාට අතිශය දුර්ලභ අවස්ථාවක්. සංඝයා සමග මුහු වෙන්න ලැබෙන එක අතිශය දුර්ලභ අවස්ථාවක්. මිනිසෙක් කියලා ඉපදිච්ච වෙලාවේ සංඝයා කියලා උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා. පැවිද්දක් කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා වචන මාත්‍රින් හරි දැක ගන්න ලැබීම සතර සෝපත් භාවයට වටිනවා. කවදා හරි පැවිදි වෙන්න ඒක උපනිෂයක් වෙයි. එසේ මේ වාග්ල ප්‍රාර්ථනා කරනවා. අපි පැවිද්දට ලැබිලා යම් තාක් දවසක ඉඳන් පුණ්‍ය කුසල ශක්තියක් නගා ගත්තා නම් ඒ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය සෑම සිළු දනාම සාසිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම තම තමන් කරගත් ආසය අනුමෝදන් වීමෙන් තථාගතයන් වහන්සේලා නිරන්තරයෙන්ම සැපයි සුන්දරයි සොයා බැලිය යුතුයි ප්‍රඥාවන්තයෝ විමසිය යුතුයි කියලා දේශනා කරමු. අති උත්කෘෂ්ඨ පරම ගම්බීර සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් වීමට මේ පිං සියලු දෙනාම ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා පාරමිතාවක් බවට පත් කරගනිත්වා සත්පුරුෂ ආශ්‍රයයක් බවට පත් කරගනිත්වා කියලා සියලු දෙනාටම අපි පිං අනුමෝදන් කරනවා සාදු කියලා පිං අනුමෝදන් වෙන්න. හොඳයි පිං අන්ති ධර්මයේ දේශනා කරන්න අවස්ථාව ලැබුණා ධර්ම සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා බුදු පියාණන්සලට වන්දනා කරන්න අවස්ථාව ලැබුණා බුදුහාමුදුරන්ගේ ගුණයක් දන්න පමණින් කියලා දෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අතිශය උත්කෘෂ්ඨ අනුභවණීය අවස්ථාවක් ලැබුණේ ගිහි පැවිදි දෙවර්ෂයටම. ඒ අවස්ථාව සලසු සියලු දෙනාම නැවත නොසිතපත් කරනවා. සකල ලෝකවාසී සියලුම සත්වයන්ට මේ කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාදය තම තමන් කරගත්තා ලෙස මනුමෝදන් වීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. සත්පුරුෂ ආශ්‍රය සම්පාදනය වෙත්වා. සාධර්ම ශ්‍රවණයම කරත්වා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවිසන සීපෙම් නදාල අජරාමර සංඛ්‍යාත නිවෙන්න මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදය නැවත නැවත උත්කෘෂ්ඨ පාරමිතාවක් හැකියාවක් ශක්තියක් ධෛර්යයක් බවට පත් වෙත්වා කියලා සියලු දෙනාටම අපි සංඝයා වෙනුවෙන් ආශිර්වාද කරනවා. සියලු දෙනා වන්දනා කරගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ
දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේපි පානිනෝ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපත් වේවා නිවනින් වේවා සෝපත් වේවා. මෝහක්ඛයෝ නිබ්බානං